අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ අවදානම් කළමනාකරණය පිළිබඳව. අවදානම් කළමනාකරණය සහ බැංකුවක සාමාන්‍ය පාරසාධනය සම්බන්ධව අපි කතා කරගෙන ගියේ. අද අපි ඒක තවදුරටත් කරගෙන යනවා අවදානම් කළමනාකරණය සම්බන්ධව. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්නත්. ඒ අතරතුරේදී මම බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනාටම යම් යම් ඉතාමත්ම කෙටි ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන්න. එතකොට ඔබට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න. හැම කෙනාම ඒකට උත්තර දෙන්න. මම හිතනවා ඔබට මේකට සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් හොඳම ක්‍රමය ඒකයි. මොකද ඒ විදිහට සම්බන්ධ වුණොත් තමයි ඔබට නියමාකාර දැනීමක් ලැබෙන්නේ. ඒ වගේම මතක තියාගන්න යුතු කාරණාව තමයි අපි මේ සාකච්ඡා වාරයේ කතා කරන දේවල් විතරක් නෙමෙයි අපිට මේන් පැන නගින අනිකුත් දේවල් ඔබ විසින්ම හොයාගන්න කියන එක තමයි මම කියන්නේ. එතකොට ඒ හොයාගත දේවල් සහ දැන් ඔබ ප්‍රශ්න වලට උත්තර දෙනකොට තමන්ට ඇත්තටම කැමැත්තක් ඇති වෙනවා ඒ වගේ අලුත් දේවල් හොයාගන්න. ඒ නිසා මේ ප්‍රශ්න වලට උත්තර දීම ඉතා වැදගත් කියලා මම කියනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම පුළුවන් මේ ඔබ සියලු දෙනාටම පුළුවන් මේ ප්‍රශ්න වලට උත්තර සොයා ගන්න. දැන් අපි මේ අවස්ථාවේදී දැන් එදා අපි අවදානම් කළමනාකරණය කියන ප්‍රසන්ටේෂන් එක මම යම්කිසි දුරකට ගෙනිච්චා. ඒ අවස්ථාවේදී අපි සාකච්ඡා කළේ කොහොමද බැංකුවක අවදානම කියන්නේ කුමක්ද? මේ අවදානම කියන එක පැන නගින්නේ කොහොමද? අපි ඒවට නම් වශයෙන් කියනවා සමහර අවදානම් කියලා. ඒ අවදානම් අපි කොහොමද කළමනාකරණය කරගන්නේ? දැන් අපිට තියෙන මෙතන ප්‍රධානම ප්‍රශ්නේ තමයි බැංකුකරණය කියන එක. බැංකු ව්‍යාපාරය කියන එක විසංගයෙන්ම ඒ කියන්නේ ඒකේ හැටිය ඒකේ විදිහ තමයි ඒක අවදානම් ව්‍යාපාරයක්. ඒක අනිවාර්යයෙන්ම අවදානම් අපිට මේ බැංකු ව්‍යාපාරය කරගෙන යන කිසිම කෙනෙකුට අවදානමෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. අපිට අවදානම් බාර ගන්න සිද්ධ වෙනවා. හැබැයි අවදානම් බාර අරගෙන අපිට පුළුවන් මේ අවදානම සහ අපිට ලැබෙන ප්‍රතිඵල එහෙම නැත්නම් ඵලදාව ලැබෙන දේ ලැබෙන ප්‍රතිඵල අතරේ තුලනයක් ඇති කරගන්න. ඉන අවදානම ගන්නකොට අපිට වැඩි ලාභදායීත්වයකුත් ඇති වෙනවා නම් අපි එවැනි අවදානමක් ගත්තට කමක් නැහැ. හැබැයි මේ අවදානම ගැනීමේ අපිට සීමාවල් තියෙනවා. මේ සීමාව කියන එකේ අදහස තමයි අපි කියනවා ඒකට අවදානම් රුචිකත්වය කියලා. මේ අවදානම් රුචිකත්වය කියන එක තීරණය වෙන්නේ විශේෂයෙන්ම බැංකුවේ තියෙන ප්‍රාග්ධනය මත. මොකද ප්‍රාග්ධනය කියලා කියන්නේ අපිට යම්කිසි අලාභයක් සිද්ධ වුණොත් මේ අලාභය පියව ගන්න තියෙන එකම ක්‍රමය තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. එhmenan ප්‍රාග්ධනයේ ප්‍රමාණය මත තමයි බැංකුවේ අවදානම් රුචිකත්වය රඳා පවතින්නේ. දැන් ඔබට පැහැදිලි ඇති මොකද්ද මේ අවදානම් රුචිකත්වය කියන්නේ කියලා. ඒ කියන්නේ අපිට කොච්චර අවදානමක් ගන්නවද? එතකොට අපි දැනගත යුතුයි අපිට ගන්න පුළුවන් අවදානම කොච්චරද කියලා. බැංකුවල සාමාන්‍ය බැංකුවල කළමනාකරණය කරන අය දැනගන්නවා මේ බැංකුවක කොච්චර අවදානමක් අපිට ගන්න පුළුවන්ද. අපි මේ අවදානම ගන්නව ඇරෙන්න අපි ඊට වඩා වැඩි අවදානමක් ගන්න යන නරකයි. මොකද බැංකුවේ විනාශයට තමයි ඒක හේතු වෙන්නේ. එතකොට මේ අවදානම කොච්චර අපි ගන්නවද කියන එක අපි තීරණය කරන්නේ අපිට තියෙන ප්‍රාග්ධනය මත. එහෙමනම් ප්‍රාග්ධනය ප්‍රමාණවත් තිබුණ නැත්නම් අපිට අවදානමකට මුහුණ දෙන්න බැරුව යනවා. එහෙමනම් බැංකුවක ශක්තිය මනින එක උපක්‍රමයක් තමයි ප්‍රාග්ධනය කොච්චර තියෙනවද කියලා ගන්න එක.
හොඳයි. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ අද ඒ අවදානම් කළමනාකරණය කියන ඉදිරිපත් කිරීම තවදුරටත් කරගෙන යන්න. අපි මේ ඉදිරිපත් කිරීම කියසුමානේ පටන් ගත්තා. මෙන්න මේ ස්ලයිඩ්ස් අපි ඔක්කොම කතා කරගෙන ගියා. දැන් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. වාණිජ බැංකුවක අත් වශයෙන්ම නිසංග වශයෙන්ම අවදානම් කියලා කියන එකට කියන්නේ මොකද කියන එක මම මේකෙන් පෙන්වන්න කරන්න පුළුවන් අපිට. දැන් බලන්න මේ ශේෂ පත්‍රය. දැන් මේ ශේෂ පත්‍රය දිහා බලමු අපිට පේනවා මුළු වත්කම් ප්‍රමාණය එකතු කරාම අපිට එනවා 610යි 800යි 1000ක් වෙනවා. මුළු වත්කම් ප්‍රමාණය මිලියන 1000ක් වෙනවා. එතකොට නමුත් මේ මිලියන 1000ට ප්‍රාග්ධනය තියෙන්නේ මිලියන 80යි. මිලියන 80යි ප්‍රාග්ධනය තියෙන්නේ. එතකොට දැන් බලන්න ඔයක අනුපාතය ගත්තොත් 80 සහ 14 අනුපාතය ගත්තම අපිට පේනවා මේ ඊටාත්ම සාමාන්‍යයෙන් පොඩි අනුපාතයක්. දැන් මේක තමයි මේ බැංකුවක් වැනි ආයතනයක අවදානම් වැඩිවීමට හේතුව. මොකද වත්කම් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියන්නේ ප්‍රාග්ධනය 80යි කියලා කියන්නේ අපි මේ වත්කම් හැම එකක්ම අපි ජනනය කරලා තියෙන්නේ වෙනත් පිටින් ගත්ත සල්ලි වලින්. මෙතන හැටියට කියනවා නම් මේ පිටින් ගත්ත සල්ලි 920ක් වෙනවා. මිලියන් 920ක් පිටින් ගත්ත සල්ලි තියෙනවා. බැංකුවට අයිති සල්ලි තියෙන්නේ 80යි. දැන් ඔබට තේරුණා නේද කොයිතරම් අවදානමකද බැංකුව ඉන්නේ කියලා. ඒ කියන්නේ ඒව ඔක්කොම වගකීම් අපිට තියෙනවා. ඒ වන්න තියෙන වගකීම්. ප්‍රාග්ධනය තියෙන්නේ 80යි. මෙන්න මේක තමයි බැංකුවක් අවදානම් සහගත ආයතනයක් වීමට ප්‍රධාන හේතුව. අපි මේකට කියනවා අධිතෝලනය කියලා. අධිතෝලනය කියලා කියන්නේ වත්කම් වලට සාපේක්ෂව ප්‍රාග්ධනය ඉතාමත්ම අඩු වගයක් ගැනීම. එහෙම නැත්නම් අපි ප්‍රාග්ධනය සහ වත්කම් අතර අනුපාතය බැලුවොත් ප්‍රාග්ධනය වගේ 20 ගුණයක් 30 ගුණයක් වගේ වෙනවා වත්කම් ප්‍රමාණය. මේක තමයි අපි අධිතෝලනය කියලා අදහස් කරන්නේ. එතකොට මේ අධිතෝලනය තමයි බැංකුවක විශේෂයෙන්ම මේ අවදානම් ස්වභාවයක් ඇති වෙන්න හේතුව. ඒ නිසා තමයි නියාමන ආයතන විශේෂයෙන්ම මහ බැංකුව ගැන විශේෂයෙන්ම බලාගෙන ඉන්නේ. මොකද බැංකුව පාලනය වෙන විදිහින් ඒගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ බැංකුව වැඩි දුර යන්න පුළුවන්ද කියලා. ඇයි එහෙම කරන්නේ? මේ බැංකුවකට ආදරයට කරන වැඩක් නෙමෙයි. මූල්‍ය පද්ධතියේම ස්ථායීතාවය ගැන වග කියන්න ඕන හින්දා තමයි මහ බැංකුව සෑම බැංකුවක් ගැනම විශේෂ අවධානයක් යොමු කරගෙන ඉන්නේ. මොකද සමහර බැංකු තියෙනවා එවැනි බැංකුවක් අමාරුවටපත් වුණොත්, එවැනි බැංකුවක් ගුණවත් භාවයටපත් වුණොත් මුළු ආර්ථිකයටම බලපානවා. මුළු ආර්ථිකයේම ස්ථායීතාවය නැති වෙලා යනවා. මෙන්න මේ කාරණාව නිසා තමයි බැංකුවක ස්ථායීතාවය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙන්නේ නියාමකවරු. ඉතින් මෙහි ප්‍රතිඵලයක් හැටියට නියාමකවරුන්ගේ ප්‍රධාන අවධානය යොමු වෙන්නේ බැංකුවේ අවදානම් කළමනාකරණය පැත්තට. මොකද මේ අවදානම් කළමනාකරණය හරියට වෙනවා නම් බැංකුව ස්ථිරව එහෙම නැත්නම් ස්ථායීව පවත්වාගෙන යාමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි එදා කතා කරා අවදානම් වර්ග හැටියට මොනවද තියෙන අවදානම් කියලා. මෙන්න මේ අවදානම් හතර තමයි බැංකුවක තියෙන ප්‍රධාන අවදානම් හතර. ද්‍රවශීලතා අවදානම, ණය අවදානම, මෙහෙයුම් අවදානම් සහ වෙළඳපොළ අවදානම. ඔය හතර තමයි බැංකුවක තියෙන ප්‍රධානම අවදානම් හතර. හැබැයි මේ අවදානම් පැන නගින ක්‍රමයක් මම එදා පැහැදිලි කරා. අපි කිව්වා සමහර අවදානම් පැන නගින බැංකුව පොතේ ගනුදෙනු වලින්, තවත් සමහර අවදානම් පැන නගින වෙළඳ පොතේ ගනුදෙනු වලින්, ඒ වගේම ශේෂපත්යෙන් පිටත ගනුදෙනු වලිනුත් තවත් වර්ගයක අවදානම් පැන නැගීම සිද්ධ වෙනවා. හැබැයි මේ අවදානම් සියල්ලම වගේ හැම කොටසෙම පැන නගිනවා. ඒ කියන්නේ බැංකුව පොතේ ගනුදෙනු වලින් මේ ඕනම අවදානම පැන නගින්න පුළුවන්. වෙළඳ පොතේ ගනුදෙනු වලුත් මේ ඕනම විදිහක අවදානමක් පැන නගින්න පුළුවන්.
ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු වලුත් මේ වගේ ඕනම අවදානමක් පැන නගින්න පුළුවන්. ඉතින් ඒ නිසා හැබැයි අපිට මේ අඩු වැඩි කියලා කියන්න පුළුවන් සමහර කොටස් වලින් සමහර අවදානම් වර්ග විශේෂයෙන්ම පැන නගිනවා. අන්න ඒක විතර අපි දැනගත යුතු කාරණාව. එතකොට මම කිව්වා බැංකු පොතේ ගනුදෙනු කියන්නේ මොනවද කියලා මම කිව්වා. බැංකු පොතේ ගනුදෙනු කියලා කියන්නේ සාමාන්‍ය තැන්පතු සහ ණය. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍ය වත්කම් මොනවද බැංකුවක තියෙන්නේ. සාමාන්‍ය වත්කම් කියලා කියන්නේ බැංකුව ගනුදෙනු කරන්න ලබා දුන්න ණය තියෙනවා. අත්තිකාරම් තියෙනවා. ඒ වගේම බැංකුවේ ආයෝජන තියෙනවා. ඔය වත්කම් පැත්ත. ඒ වගේම ගත්තම අනිත් පැත්තෙන් වගකීම් පැත්ත ගත්තොත් තැන්පතු තියෙනවා. ඒ වගේම බැංකුව ලබාගත් ණය තියෙනවා. ඔන්න ඔය ජාතිය දේවල් වල ගනුදෙනු වලට අපි කියනවා බැංකු පොතේ ගනුදෙනු කියලා. අපි ඉංග්‍රීසියෙන් ඒවට කියනවා banking book transactions කියලා. දැන් එතකොට මේ හැම එකකම යම්කිසි maturity එකක්. ඒ කියන්නේ ඒ හැම එකක්ම එහි පරිණතිය දක්වාම පවත්වගෙන යන්නේ. ඒ කියන්නේ ණය මුදල් හෝ එහෙම නැත්නම් තැන්පතු හෝ පරිණතිය දක්වා පවත්වගෙන ඒවා තමයි අපි අදහස් කරන්නේ බැංකු පොතේ ගනුදෙනු කියලා. දැන් අපි යමු ඊළඟ එකට. ඒක වෙළඳ පොතේ ගනුදෙනු. වෙළඳ පොතේ ගනුදෙනු කියලා කියන්නේ බැංකුව යම් යම් වෙළඳාම් සිද්ධ කරනවා. ඒ කියන්නේ අපි බැංකුව සමහරක් වෙලාවට භාණ්ඩාගාර බිල්පත් විකිණීම සිද්ධ කරනවා. භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සිද්ධ කරනවා. ඊළඟට භාණ්ඩාගාර බැඳුම් කර විකිණීම සිද්ධ කරනවා. මිලදී ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම කොටස් මිලදී ගැනීම සිද්ධ කරනවා. කොටස් විකිණීම සිද්ධ කරනවා. ඒවා ඔක්කොම වෙළඳ පොතේ ගනුදෙනු. විදේශ විනිමය විකිණීම සිද්ධ කරනවා. විදේශ විනිමය මිලදී ගැනීම සිද්ධ කරනවා. ඒවා ඔක්කොම වෙළඳ පොතේ ගනුදෙනු. ඊළඟට ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු කියලා කියන්නේ මම එදා කිව්වා බැංකුවක් කරන ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු මොනවද? ප්‍රධාන වශයෙන්ම බැංකුව අපකර. ඒ වගේම ණයවර ලිපි. ඒ වගේම ප්‍රතිග්‍රහණ පාසුකම්. ඔන්න ඔය තුන තමයි සාමාන්‍ය ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු කියලා අදහස් කරන්නේ. මොකද මේ ශේෂපත්‍රයෙන් පිටත කියලා කියන්නේ මේ කිසිම ගනුදෙනුවකින් එකවාරයෙන්ම මුදල් ඉවතට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය අලායමක් සිද්ධ වෙන්නේ නැහැ. එවැනි ගනුදෙනු වලට අපි කියනවා ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු කියලා. දැන් උදාහරණයකට අපි කිව්වොත් බැංකුව අපකරයක් කියලා කියන එක. බැංකුවක් තම ගනුදෙනුකරුවෙකු වෙනුවෙන් තුන්වෙනි පාර්ශවයකට දෙන ලිපියක් තමයි මේ බැංකුව අපකරය කියලා කියන්නේ. ඒක ලිපියක් විතරයි. හැබැයි ලිපියෙන් කියනවා තම ගනුදෙනුකරුව විසින් මේ ගනුදෙනුව එහෙම නැත්නම් ගිවිසුම හරියට ක්‍රියාත්මක කළේ නැත්නම් එහෙම නැත්නම් කොන්ත්‍රාත්තුව හරියට ක්‍රියාත්මක කළේ නැත්නම් අපි ඔබට මේ ගාන ගෙවනවා කියන පොරොන්දුවක් තමයි මේ බැංකුව අපකරයෙන් කියන්නේ. එතකොට ඒක පොරොන්දුවක් විතරයි. ඒ වෙලාවේදී සල්ලි පිටත යාම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අදිස්සිය කවුරු හරි මේ බැංකුව අපකරය ලබාගත් පුද්ගලයෙක් ඒ තුන්වෙනි පාර්ශවයක් මේ Taman ඒ ගනුදෙනුකරුත් එක්ක තිබිච්ච ගිවිසුම හරියට ඉෂ්ට කරේ නැහැ කියලා බැංකුවට පැමිණිල්ලක් කරොත් ඉල්ලීමක් කරොත් බැංකුවට සිද්ධ වෙන මුදල් ගෙවන්න. අන්න ඒ වෙලාවෙදි තමයි එතකොට මේක ශේෂපත්‍රයේ ගනුදෙනුව බවට පත් වෙන්නේ. එතකන් මේක ශේෂපත්‍රයේ ගනුදෙනුවක් නෙමෙයි. ඒ බැංකුව අපකර. ඊළඟ ණයවර ලිපියත් ඔය වගේම තමයි. ණයවර ලිපියත් යම්කිසි කොන්දේසි සහිත ලියවිල්ලක් විතරයි. ඉතින් ඒ නිසා ඒවා අපි ඔක්කොම ගණන් ගන්න ශේෂපත්‍රයෙන් පිටත ගන්න හැටියට. හැබැයි මේ ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු වලිනුත් මේ සියලුම අවදානම් පැන නගින්න පුළුවන්. එතකොට මේ දැන් උපාය මාර්ගික අවදානමයි කීර්තිනාම අවදානමයි කියලා අපි තවත් දෙකක් ගත්තා. ඒ දෙකත් අපි එදා සාකච්ඡා කරා. නමුත් දැන් අපි යමු මේ අපි එතනදී අභ්‍යවශීලතාවය පිළිබඳව අපි කතා කරා එම අවදානම ගැන. ඊළඟට අපි ණය අවදානම ගැන කතා කරා. මෙන්න මේ හරියෙන් තමයි අපි නැවැත්තුවේ එදා. වෙළඳපොළ අවදානමත් අපි කතා කරා. ඊළඟට අපි මේ ශේෂපත්‍රයක තියෙන යම්කිසි පොලි අනුපාත වැඩිවීමකදී හෝ අඩුවීමකදී කොහොමද පොලි අනුපාත අවදානම ක්‍රියාත්මක වෙන්නේ කියන එක බැලුවා. සුද්ධ පොලි ආදායම සහ සුද්ධ පොලි යාන්ත්‍රිකය සම්බන්ධයෙන් කතා කරා. දැන් අපි අද අපිට මම අර පහුගිය දවස්වල අපි කතා කරපු ඒවා ගැන නැවත වරක් මතක් කිරීමක් කරේ මේකට සම්බන්ධ කරන්න ඕන හින්දා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙයුම් අවදානම කියන එක ගැන. දැන් මොකද්ද මේ මෙහෙයුම් අවදානම කියලා කියන්නේ? අසාර්ථක මෙහෙයුම් ක්‍රියාවලිය
මානව ක්‍රියාකාරකම් සහ කාර්ය පද්ධති හේතුවෙන් සහ බාහිර හේතු නිසා සිදුවිය හැකි අලාභ වලින් පැන නගින අවදානම්. දැන් ඔන්න බලන්න මෙතන තියෙනවා කාරණා හතරක්. දැන් අපි දන්නා ඕනම ව්‍යාපාරයක් ගත්තොත් බැංකු ව්‍යාපාරය විතරක් නෙමෙයි ඕනම ව්‍යාපාරයක් ගත්තොත් ඒ ව්‍යාපාරය කරගෙන යන්න අපි ක්‍රියාවලිය තියෙනවා. ඒ ව්‍යාපාරය ඇතුළේ යම් යම් ක්‍රියාවලිය. දැන් බැංකුව ගත්තොත් අපි බැංකුවේ තියෙනවා ගිණුම් ආරම්භ කරන ක්‍රියාවලිය තියෙනවා. මුදල් ගෙවන ක්‍රියාවලිය තියෙනවා. මුදල් බාර ගන්න ක්‍රියාවලිය තියෙනවා. ඊළඟට ණය ප්‍රදානය කරන ක්‍රියාවලිය තියෙනවා. ඔය වගේ ක්‍රියාවලිය ගොඩාක් තියෙනවා. දැන් මේ ක්‍රියාවලියක යම්කිසි ගැටලුවක් ඇති වුණොත් යම්කිසි තැනකදී අන්න ඒ වෙලාවේදී බැංකුවට අලාභ සිද්ධ වෙන්න පුළුවන්. ඒ අලාභ වලින් ඇතිවන අවදානමට අපි කියනවා මෙහෙයුම් අවදානම කියලා. එතකොට මේ එක විදිහක්. මෙහෙයුම් අවදානම ඇති වෙන්න පුළුවන් එක විදිහක් තමයි ඒක. ඒ කියන්නේ අපි කරගෙන යන ව්‍යාපාර කටයුතු වල ක්‍රියාවලියේදී යම්කිසි ඇතිවන දෝෂ නිසා ඇතිවන අලාභ වලින් වන අවදානම තමයි මෙහෙයුම් අවදානම කියලා කියන්නේ ඒක විදිහක්. ඒ වගේම මානව ක්‍රියාකාරකම්. අපි දන්න ඕනම ව්‍යාපාරයක මිනිස්සු සම්බන්ධ වෙනවා. මේ මිනිස්සුන්ගේ යම් යම් කටයුතු ඒගොල්ලෝ හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්, වංචාවල් කරන්න පුළුවන්, එහෙම නැත්නම් පරක්කු වෙලා යන්න පුළුවන්. මේ සියලුම දේවල් නිසා ඇතිවන අලාභ ඇති වෙනවා. එයින් නැතිවන අලාභ වලින් ඇතිවන අවදානම් වලට අපි කියන්නේ මෙහෙයුම් අවදානම් කියලා. ඉතින් ඔය වගේ අපි ප්‍රධාන අවස්ථා හතරක් ගැන අපි කියලා තිනවා මෙහෙයුම් අවදානම් ඇතිවන. පළවෙනි විදිය තමයි අසාර්ථක මෙහෙයුම් ක්‍රියාවලිය. මෙහෙයුම් කරගෙන යනකොට ඒ ක්‍රියාවලියේ අසාර්ථක භාවය එකක්. ඊළඟට අසාර්ථක මානව ක්‍රියාකාරකම්. අසාර්ථක කාර්ය පද්ධති. කාර්ය පද්ධති කියලා කියන්නේ දැන් අපි දන්නවා ඕනම ව්‍යාපාරයක තියෙනවා සිස්ටම් එකක්. ඒ කියන්නේ යම්කිසි වැඩපිළිවෙලක්. ඔව් කද ප්‍රශ්නේ? යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. දැන් මේ වැඩපිළිවෙල හරි නැති වෙලා හරි නැතිවීමක් වුණොත් එහෙම නැත්නම් අපි හිතමු අපි පරිගණක පද්ධතියක් තියෙනවා. මේ පරිගණක පද්ධතිය අකර්මණ්‍ය වුණොත් අතන අනිවාර්යයෙන්ම ව්‍යාපාරයෙන් අලාභ ඇති වෙනවා. ඒතර මේකත් අපි මෙහෙයුම් අවදානම ගණනට තමයි ගණන් ගන්න. ඒ වගේම බාහිර හේතු. බාහිර හේතු කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු මොකක් හරි විශාල ගම් වතුරක්. එහෙම නැත්නම් භූමිකම්පාවක්. එහෙම නැත්නම් අකුණු ගැසීමක්. ඔය වගේ දේවල් නිසා ඇති වෙන දේවල්. කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා දේශගුණික විපර්යාස, කාලගුණික විපර්යාස නිසා ඇති වෙන හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුද්ධයක් වගේ දෙයක්. එහෙම නැත්නම් පහර දීමක්. ඔය වගේ දේවල් නිසා සිදුවේ හැකි අලාභ තියෙන්න පුළුවන්. ඒ වගේම දැන් යම්කිසි ආයතනික වශයෙන් ආයතනයේ ගොඩනැගිලි වලට හානි වෙලා, භාණ්ඩ වලට හානි වෙලා අන්න ඒ වගේ දේවල් වලුත් මේක වෙන්න පුළුවන්. මේකටත් අපි මෙහෙයුම් අවදානම කියලා තමයි කියන්නේ. එහෙමනම් අපි බලා ගන්න ඕන මෙතන අපි දැනගත යුතු කාරණාව තමයි මෙහෙයුම් අවදානම ඇති වෙන්න පුළුවන් ප්‍රධාන අවස්ථා හතරක් තියෙනවා. පළවෙනි එක තමයි අසාර්ථක මෙහෙයුම් ක්‍රියාවලිය, ඊළඟට අසාර්ථක මානව ක්‍රියාකාරකම්, අසාර්ථක කාර්ය පද්ධති සහ බාහිර හේතු. දැන් ඒතර මම හතරක් කිව්වා. පළවෙනි එක තමයි අසාර්ථක මෙහෙයුම් ක්‍රියාවලිය. දෙවෙනි එක තමයි අසාර්ථක මානව ක්‍රියාකාරකම්. තුන්වෙනි එක තමයි අසාර්ථක කාර්ය පද්ධතිය. හතරවෙනි එක තමයි බාහිර හේතු. ඔන්න ඔය කාරණා හතරෙන් තමයි ඇති වෙන අවදානමට අපි කියන්නේ මෙහෙයුම් අවදානම් කියලා. එතකොට දැන් බලන්න අපි ඊළඟට යන්නේ මේක කොහොමද පාලනය කරන්නේ? එහෙම නැත්නම් කළමනාකරණය කරන්නේ කියලා. දැන් අපි බලමු පළවෙනි එක තමයි අපි කිව්වේ අසාර්ථක මෙහෙයුම් ක්‍රියාවලිය කියලා. අසාර්ථක මෙහෙයුම් ක්‍රියාවලිය ඇති වෙන්නේ මොකද? මෙහෙයුම් ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්න නිසා. කාර්ය ප්‍රතිපාටි හරියට අනුගමනය කරන්නේ නැති හින්දා. නියාම රෙගුලාසි වලට අනුකූලව ගැළපෙන තාක්ෂණයක් පාවිච්චි කරලා නැති හින්දා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා එම අවදානම් පාලනය කරන්න නම් අපි හොඳ මෙහෙයුම් ක්‍රියාවලියක් හදාගන්න ඕන. හොඳ ක්‍රියා ප්‍රතිපාටියක් හදාගන්න ඕන. ප්‍රොසෙස් එකක් හදාගන්න ඕන. හොඳ ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන්න ඕන. ඒතකොට ඒක තුලින් තමයි අපිට මේ අසාර්ථක මෙහෙයුම් ක්‍රියාවලිය වලින් ඇතිවන අලාභ අඩු කරගන්න පුළුවන්. නීති සහ මූලධර්ම වලට අනුව කටයුතු කරන්න ඕන. බාහිර හේතු නිසා ඇතිවන අවදාන මුහුණ දීමට අපි එක්තරා සැලැස්මක් ඇති කරලා තියෙනවා. අපි කියන්නේ ඒකට අඛණ්ඩ ව්‍යාපාර සැලැස්ම කියලා. ඒ කියන්නේ යම්කිසි අවස්ථාවකදී අපිට ආපදාවක් සිද්ධ වුණාම ඒ ආපදා අවස්ථාවකදී අපි කොහොමද ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ? ඒ කියන්නේ හුඟක් වෙලාවට මේ ආපදාවල් ඇති වෙන්නේ දේශගුණික බලපෑම් නිසා. එහෙම නැත්නම් බාහිර බලපෑම් නිසා. එතකොට යම්කිසි සැලැස්මක් තියෙන්න ඕන
ආයතනයට ඒ වගේ දෙයක් වුණාම අපි කොහොමද මේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වා ගන්න යන්නේ කියන එක. අපි ඒකට කියනවා අඛණ්ඩ ව්‍යාපාර සැලැස්ම කියලා. එතකොට ඒකත් මේ මෙහෙයුම් අවදානම කළමනාකරණය කිරීමේ උපක්‍රමයක්. දැන් අපි බලමු ඊළඟට දැන් මේ මෙන්න මේවා තමයි ප්‍රධාන නීති බැංකු සඳහා බලපෑම්. එතකොට මේ අපි මෙහෙයුම් අවදානම අඩු කරගන්න නම් අපි මෙන්න මේ නියම රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන්නත් ඕන. මෙතන බලා ගන්න මේ මොනවද කියලා. පළවෙනි එක මුදල් නීති පනත කියන එක. ඇත්තටම 1949 අංක 50 දරන මුදල් නීති පනත, ඊළඟට 1988 අංක 30 දරන බැංකු පනත. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොයෙකුත් අවස්ථාවලදී හඳුන්වා දෙන ලද අනිකුත් රෙගුලාසි. දැන් තව දෙයක් තියෙනවා මෙතන මට කියන්න ඔබ සියලු දෙනාටම. ඔබට සිද්ධ වෙනවා Google එකට ගිහිල්ලා මහා බැංකුව වෙබ්සයිට් එකට යන්න. ඒ කියන්නේ Central Bank website. Central Bank of Sri Lanka කියලා මේ Google එකට ගිහිල්ලා ගැහුවම අපිට ඒ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එකේ ඔබ ඒ ගැන පොඩ්ඩක් ඒ වෙබ්සයිට් එක බලලා ඒ වෙබ්සයිට් එක ගැන හොඳ දැනීමක් ඇති කරගන්න ඕන. ඒකත් ඔබගේ විෂය මාලාවට අයිති කොටසක්. මොකද මම කියන්නේ ඒක දිහා බැලුවම ඔබට සාමාන්‍ය දැනීමක් ඇති වෙනවා මේ බැංකු මහා බැංකුව මොකද්ද කරන්නේ. ඒ වගේම මහා බැංකුව යොදලා තියෙන උපක්‍රම මොනවද මේ බැංකුවල ස්ථායීතාවය ආරක්ෂා කරගන්න ආදි වශයෙන් ඔබට බලන්න පුළුවන්. ඒ නිසා මම මේ වෙලාවෙදි කියනවා ඔබ සියලු දෙනාටම ඒ මහා බැංකුව වෙබ් අඩවිය හොඳට පරිශීලනය කරන්න, ඒක බලන්න. බලලා ඒකේ තියෙන නොයෙකුත් රෙගුලාසි ගැන අපිට කතා කරන්න පුළුවන්. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, ඒකේ ඔබට සිංහල භාෂාවෙනුත් ඒක බලන්න පුළුවන්. වෙබ් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා උඩින්ම ලැන්ග්වේජ් එක ගැන අහලා, එතකොට මේ ලැන්ග්වේජ් එක සිංහල කියලා ගිහුවම ඔබට සිංහලෙන් ඒකේ උත්තර ලැබෙනවා. හැබැයි සමහර රෙගුලාසි වගේ දේවල් සිංහලෙන් හම්බ වෙන්නේ නැහැ. ඒකට කමක් නැහැ. ඔබට පුළුවන් මේ සිංහල භාෂාවෙන් ඒක බලන්න කොහොම වුණත්. මම දැන් අද කියනවා ඔබට මේක කරන්න කියලා. මම ඊළඟ සුමානේදී මම ඒ සම්බන්ධ යම්කිසි ප්‍රශ්න කිහිපයක් ඔබගෙන් අහනවා. එතකොට ඔබ ඒකට සූදානම් වෙලා හිටියොත් මට හිතා ගන්න පුළුවන් ඔබ ඒක හරියට පරිශීලනය කරලා තියෙන්නේ කියලා. ඊළඟට තියෙන නියම රෙගුලාසි තමයි ශ්‍රී ලංකා ගණකාධිකරණ සම්මත. අපි ෆයිනෑන්ෂල් රිපෝටින් ස්ටෑන්ඩඩ්ස් කියලා කියන්නේ. SLFRS කියන්නේ ඒකයි. ඒකේ SLFRS 9 කියලා එකක් තියෙනවා. දැන් මේ ළඟදී ආපු එකක්. ඒක තමයි අර ණය මුදල් වල අපි කියනවා ණය මුදල් අක්‍රිය ණය බවට පත් වෙන ආකාරය පිළිබඳව අලුත් සම්මතයක් තමයි මේ SLFRS 9 කියලා කියන්නේ. ඒක ගැන වැඩි විස්තරයක් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබ දැනගත යුතුයි මෙවැනි අලුත් ගණකාධිකරණ සම්මතයක් තියෙන බව. ඊළඟට මේ රෙගුලාසි ගැන කතා කරද්දී මේ බාසල් 2 සහ බාසල් 3 කියලා රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වීමත් බොහෝ විට සම්බන්ධ කරලා තියෙන අවදානම් කළමනාකරණයත් එක්ක. ඒක තමයි මම මේ කිව්වේ. දැන් ඔබට මම කිව්වා ප්‍රාග්ධනය ප්‍රමාණවත්ව තියා ගැනීම බැංකුවේ ස්ථායීතාවයට වැදගත් වෙනවා. එතකොට බලන්න දැන් මේ පළවෙනි එකෙන් කියන්නේ ප්‍රාග්ධන ප්‍රමාණතාවය ඉහළ මට්ටමක පවත්වාගෙන යාම සඳහා වැඩි ප්‍රමාණයක් ගුණාත්මක ප්‍රාග්ධනය සෙවීම සිදු වීම. ඇයි මේ මොකද්ද මේ ගුණාත්මක ප්‍රාග්ධනය කියන්නේ? අන්න එතන වැදගත්කමක් තියෙනවා. එතකොට ප්‍රාග්ධනයේ ගුණාත්මක භාවය කියලා කියන සමහර වෙලාවට ප්‍රාග්ධනය අපි ස්තර වලට වෙන් කරනවා. ඒ කියන්නේ හොඳම ප්‍රාග්ධනය. ඒ කියන්නේ කොටස් ප්‍රාග්ධනය තමයි අපි හොඳම ප්‍රාග්ධනයට සැලකන්නේ. කොටස් ප්‍රාග්ධනය සහ සංචිත. හැබැයි අපිට පුළුවන් ඕනනම් මේ ප්‍රාග්ධනය දීර්ඝකාලීන ණයක් හැටියට ලබා ගන්න. අපි ඒවට කියනවා ඩිබෙන්චර්ස්, එහෙම නැත්නම් ණය කර කියලා. මේ ණය කරත් අපි කියන්නේ අපි කියනවා සමහර ණය කර තියෙනවා මේ රිඩීම් කරන්න නැති, ඒ කියන්නේ බේරුම් කරන්න බැරි ණය කර තියෙනවා. ඒ කියන්නේ පියවන්න නැති නොපියවන්න ණය කර තියෙනවා.
එවැනි ණය කරවලට අපි කියනවා දෙවෙනි ආකාරයේ ප්‍රාග්ධනය කියලා. ණයටගත් ප්‍රාග්ධනය. එතකොට මේ ගුණාත්මක භාවය ගැන අපි කතා කරද්දී අපි ණයටගත් ප්‍රාග්ධනය කියන එක ගුණාත්මක ප්‍රාග්ධනය හැටියට සැලකන්නේ නැහැ. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ ප්‍රාග්ධන ප්‍රමාණතාවය ඉහළ මට්ටමක තියාගන්න නම් අපිට මේ ගුණාත්මක ප්‍රාග්ධනය තමයි වැඩියෙන්ම තියාගන්න වෙන්නේ. ඊළඟට අපිට අවදානම් කළමනාංක ක්‍රියාවලියක් හරියට ස්ථාපනය කරන්න සිද්ධ වෙනවා. දැන් මේවා ඔක්කොම මේ රෙගුලාසි නිසා ඇති කරලා තියෙන දේවල්. මේ රෙගුලාසි වලින් තමයි මේ සියලුම දේවල් ඇති වෙලා තියෙන්නේ. ඊළඟට ණය අගැයීම සඳහා බාහිර ශ්‍රේණිගත කිරීම ආයතන වල හෝ අභ්‍යන්තර ශ්‍රේණිගත කිරීම ක්‍රමවේදයක සහාය ලබා ගැනීම. දැන් අපි කතා කරා ණය අවදානමක් ගැන. ණය අවදානම කියලා කියන්නේ ණය කරට වේලාවට ගෙවන්නේ නැති වුණොත් නොගෙව හිටියොත් අලාභයක් ඇති වෙනවා බැංකුවට. මෙන්න මේ අලාභයෙන් ඇති වුණ අවදානම තමයි ණය අවදානම කියලා කියන්නේ. එතකොට අපි බැංකුවක ණය ප්‍රදානය කරද්දී මේ ණය ගන්න පුද්ගලයන්ගේ මූල්‍ය තත්ත්වය සහ ඔවුන්ගේ ණය ගෙවීම හැකියාව ගැන හරි අගැයීමක් කරොත් මෙවැනි දෙයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. බැංකුවට පුළුවන් හොඳ ණය ගන්න අයට හොඳ ගනුදෙනු කරුවන්ට ණය දීලා ණය කරට වෙලාවට අය කරගන්න. හැබැයි ඒගොල්ලන්ගේ මොනවා හරි ඊට පස්සේ ඒගොල්ලන්ගේ මූල්‍ය තත්ත්වයේ ප්‍රශ්නයක් ඇති වෙලා එවන්න බැරිවොත් ඒකට කරන් දෙන්න නැහැ. ඒක තමයි අවදානම කියලා කියන්නේ. හැබැයි මේගොල්ලන්ගේ අවදානම අඩු කරගන්නන් තියෙන හොඳම දේ තමයි අපි ඒගොල්ලන්ගේ අවදානම් මට්ටම මොකක්ද කියලා දැනීමක් ලබා ගන්න එක ණය ප්‍රදානය කරන අවස්ථාවේ. ඉතින් ඒකට තමයි මේ ශ්‍රේණිගත කිරීම කියන එක කරන්නේ. රේටින්ග්ස් කියලා කියන්නේ ඒක තමයි. එතකොට මේ ණය අවදානම කියන එකත් එක්ක අපි කතා කරනකොට මේ රේටින්ග්ස් කියන එක ඉතාමත් වැදගත්. ඒ වගේම දැන් මේ දැන් මම ඒක ගැන පොඩි විස්තරයක් කරන්නම්. රේටින් කියන එක ගැන. දැන් ඔබ කවුරුත් අහලා ඇති ලංකාවේ යම් යම් ආයතන වලට මේ දීලා තියෙන ණය ශ්‍රේණිගත කිරීම. ඒ ණය ශ්‍රේණිගත කිරීමේ හොඳම එක ට්‍රිපල් A. ණය ශ්‍රේණිගත කිරීමේ හොඳම එක තමයි ට්‍රිපල් A කියලා කියන්නේ. ඒක පල්ලෙහාට යනවා ඊට පස්සේ. ඩබල් A ඔහොම ගිහිල්ලා ට්‍රිපල් B දක්වා යනකම් අපි කියනවා එවැනි ආයතනවල ඒවට අපි කියනවා ඉන්වෙස්ට්මන්ට් ග්‍රේඩ්. ඒ කියන්නේ ආයෝජන ශ්‍රේණිය කියලා ඒවට කියන්නේ. එතකොට එතනින් පල්ලෙහා තියෙන ඒවා ආයෝජන ශ්‍රේණිය නෙමෙයි. ඉතින් මෙන්න මේක ගැන පොඩි දැනීමක් අපිට තියෙන්න ඕන ඒ ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන්. ඊළඟට මේ බාසල් 2 සහ බාසල් 3 රෙගුලාසි වලින් තියෙන එකක් තමයි වෙළඳපාල හා මෙහෙයුම් අවදාන පිළිබඳ විශේෂ සැලකිල්ල දැක්වීම. ඊළඟට ප්‍රාග්ධනයේ ගුණාත්මක භාවය සහ ද්‍රවශීලතාවය සම්බන්ධ ඉතා ඉහළ සැලකිල්ලක් දැක්වීම. දැන් මේවා ටික අපිට පුළුවන් බලා ගන්න. අපි දැන් තවත් අපේ තියෙනවා තවත් ප්‍රසන්ටේෂන් එකක්. ඒ ප්‍රසන්ටේෂන් එක අපි බාසල් 3 ගැන කතා කරනවා. එතෙන්දී අපිට මේ ගැන තවදුරටත් විස්තර බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන තවත් කරුණක් තමයි මේ මෙහෙයුම් අවදානම යට තියෙන ගනුදෙනු කරු පිළිබඳ දැනුවත් බව හා නිසි සැලකිලිමත් භාවය. දැන් මේ කියන්නේ බැංකුවක් ගනුදෙනු කරුවෙක්ව Tamanට සම්බන්ධ කරගන්නකොට ඒ ගනුදෙනු කරු සම්බන්ධ තොරතුරු දැනගන්න ඕන. මොකද ඒ ගනුදෙනු කරු කුමන ආකාරයක ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නේ, කුමන විදිහට ඔහුට මුදල් ලැබෙන්නේ ආදී වශයෙන්. ඒකේ එක් පරමාර්ථයක් තමයි මේ ගනුදෙනු කරු හරහා මුදල් විශුද්ධිකරණය කියන ක්‍රියාව සිදු වීම වැළැක්වීම. මුදල් විශුද්ධිකරණය කියන්නේ කුමක්ද? කවුරු හරි ගනුදෙනු කරුවෙක් ඉන්නවා නම් ඔහු අපි හිතමු ඔහුට මුදල් ලැබෙනවා කියලා කිසියම් නීති විරෝධී මාර්ගයකින්. එතකොට මේ මුදල් හම්බ කරලා දෙන්නේ නීති විරෝධී මාර්ගයකින්, මුදල් ලැබෙන්නේ නීති විරෝධී මාර්ගයකින්. එතකොට මේ මුදල් ඔහු බැංකුවට ගෙනල්ලා දැම්මොත් ඊට පස්සේ මේ මුදල් වලට හොඳ තත්ත්වයක් ලැබෙනවා. ඒක බැංකුවට දැම්මට පස්සේ ඒක බැංකුවේ මුදල් මිසක් ඔහු නීති විරෝධීව හොය මුදල් කියලා කියවෙන්නේ නැහැ. ඒ නිසා ඔය අපරාධකරුවෝ කරන්නේ ඒගොල්ලෝ නීති විරෝධීව මුදල් හොයනවා. සමහරවිට හොරකම් කරලා හොයනවා, එහෙම නැත්නම් වෙන දුෂ්චරිත වලින් හොයනවා. ඔය නුකුත් ආකාරයෙන් හොයලා ඉවරලා ඩ්‍රග්ස් විකුණලා හොයනවා. කොහොම කරවු සල්ලි බැංකුවකට දැම්මොත් ඊට පස්සේ සල්ලි හොරෙන් ගත්ත සල්ලි කියලා කාටවත් කියන්න බැරි වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා
විසුද්ධිකරණය කියලා. මුදල් විසුද්ධිකරණය කියලා. ඒ කියන්නේ අර නීති විරෝධී විදියකට උපයගත් සල්ලි වලට වටිනාකමක් නැහැ අතන. මේවා නීති විරෝධී සල්ලි නිසා. නමුත් පුද්ගලයෝ දැන් සැදී පැහැදී ඉන්නවා එම මුදල් බැංකුවකට දැම්මට පස්සේ එතකොට ඒ බැංකුවේ මුදල් බවට පත් වෙනවා. එතකොට දැන් බැංකුව ඒක කිසි දෙයක් බලන්නේ නැතුව ගත්තොත් එහෙම බැංකුව වගකීමට පත් වෙනවා ඒ සම්බන්ධයෙන්. ඒවා තමයි අපි කියන්නේ මේ මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ ප්‍රතිපත්ති කියලා. රෙගුලාසි පනවලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. එතකොට මේ රෙගුලාසි අනුව බැංකුව කටයුතු කරේ නැත්නම් බැංකුව තමයි ඒකට වග කියන්න වෙන්නේ. එතකොට මේ දැන් ඔබට තේරෙනවා ඇති මොකද්ද විසුද්ධිකරණය කියලා කියන්නේ කියලා. විසුද්ධිකරණය කියලා කියන්නේ කවුරු හරි අපරාධකරුවෝ කණ්ඩායමක් ඒගොල්ලෝ නීති විරෝධීව හොයාගත්ත මුදල්. ඒකේ නීති විරෝධී භාවය නැති කරගන්න බැංකුවකට තැන්පත් කරනවා. නමුත් අපි හිතමු කවුරු හරි කෙනෙක් ළඟ මුදල් විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ මුදල් විශාල ප්‍රමාණයක් තියද්දී කවුරු හරි ඇහුවොත් එහම ඔයාලට මුදල් කොහෙන්ද හම්බුනේ කියලා ඌට කියන්න බැරි වුණොත් ඔහු තනිකරම ඒ සම්බන්ධයෙන් වැරදි කරුවෙක් බවට පත් වෙනවා. එතකොට නමුත් දැන් බැංකුවකට දැම්මොත් ඒක වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු කරන්නේ ඔය වගේ නීති විරෝධී මුදල් හොයන අය කරන්නේ බැංකුවට මුදල් තැන්පත් කරන්න උත්සාහ කරනවා. හැබැයි දැන් තියෙන රීති වලට අනුව බැංකුවකට බෑ එවැනි මුදල් තැන්පත් විදිහට බාර ගන්න. ඒ නිසා තමයි මේ ගනුදෙනුකරු පිළිබඳ දැනුවත් බව හා නිසි සැලකිලිමත් භාවය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඕනම හැම බැංකුවකටම උපදෙස් දීලා තියෙනවා ගනුදෙනුකරු කියන එක්කෙනා ගනුදෙනුකරුවෙක් හැටියට බැඳෙනකොට ඔහු ගැන සියලුම විස්තර ලබා ගන්න කියලා. එතකොට ඔහු මොනවා හරි මුදලක් තැන්පත් කරනවා නම් විශාල මුදලක් බැංකුවට තැන්පත් කරනවා නම් එතකොට ගනුදෙනුකරුගෙන් අහනවා කොහෙන්ද මේ මුදල් ලැබුණේ කියලා. ඔහුට කියන්න බැරි වුණොත් මේ කොහෙන්ද මුදල් ලැබුණේ කියලා මේ මුදල් ලැබිච්ච ආකාරය කියන්න බැරි වුණොත් ඒ මුදල් බාරගන්නේ නැහැ බැංකුව. යම් විදිහකින් මේ මුදල් බාරගත්තොත් බැංකුව වැරදිකරුවෙක් වෙනවා ඒ සම්බන්ධයෙන්. ඒක තමයි විසුද්ධිකරණය කියලා කියන්නේ. එතකොට ඒකෙදි ඇතිවන බැංකුවට ඇතිවන ප්‍රශ්නේ තමයි බැංකුව මුදල් විසුද්ධිකරණය කියන එකට උදව් කරා කියන එක. ඒ උදව් කිරීම යටතේ බැංකුවට විරුද්ධව කටයුතු කරනවා. දැන් ලෝකේ තියෙන විශාල බැංකු වලට ඔය වගේ නීතිමය ක්‍රියාවලට යටත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශාල දඩ මුදල් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. පොඩි බැංකු වල නෙමෙයි ලෝකයේ තියෙන විශාලම වගේ බැංකු වලට. අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවා මනි ලෝන්ඩරින් කියලා. මේ මනි ලෝන්ඩරින් කියන එක බැංකුවක් උදව් කරොත් ඒ බැංකුවට සම්පූර්ණයෙන්ම ඒකට වගකීම ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා බැංකුවක් අනිවාර්යයෙන්ම මේ මුදල් විසුද්ධිකරණය කියන එක වළක්වන්න සහ ප්‍රශ්න මූල්‍යකරණය කියන එක වළක්වන්න තියෙන සියලුම නීති රීති වලට අනුගතව ක්‍රියා කරන්න ඕන. දැන් ඒවට අනුගතව ක්‍රියා කරේ නැත්තම් බැංකුවට විරුද්ධව කටයුතු කරනවා. විශාල දඩ මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. බැංකුවේ සමහරක් වෙලාවට බැංකුවට ව්‍යාපාර කිරීමේ බලපත්‍රය අවලංගු කරන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ ටික තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන දේ මේ මුදල් විසුද්ධිකරණය සම්බන්ධයෙන්. දැන් මේ විදිහට බැංකුවකට යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් නීති රීති වලට අනුව කටයුතු කරන්නේ නැතුව ඒකත් ගැනෙන්නේ මෙහෙයුම් අවදානමක් හැටියට. ඊළඟට තව එකක් තියෙනවා ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියලා. ඒ කියන්නේ කස්ටමර් චාර්ටර් කියලා එකක් තියෙනවා. දැන් තව එකක්. දැන් මේක මම ඇත්තටම ඔබට බාර දෙනවා අසයින්මන්ට් එකක් හැටියට. මොකක්ද අසයින්මන්ට් එක? එනසුමානේ එනකොට ඕනෑම බැංකුවක වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට පුළුවන් ඒ ඕනෑම බැංකුවක වෙබ්සයිට් එකට යන්න. ඔබට කැමති බැංකුවකට ගියා කි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වඩා හොඳයි වාණිජ්‍ය බැංකුවක එකකට යනවා නම් ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ තියෙනවා කස්ටමර් චාර්ටර් කියලා එකක්. කස්ටමර් චාර්ටර්. මේ කස්ටමර් චාර්ටර් එක වෙබ් අඩවියේ තියෙන්න ඕන භාෂා 3ෙන්. හරි? එතකොට දැන් මම අහනවා මේ කස්ටමර් චාර්ටර් එකේ තියෙන ප්‍රධාන කාරණා මොනවද කියලා ඊළඟ සුමානේ. ඒකට ලෑස්ති වෙලා ඉන්න. මම හිතන්නේ ඔබට තේරෙනවා මම කියන්නේ මොකක්ද කියලා.
කස්ටමර් චාටර් කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියලා එකක් තියෙනවා. ඕනම් බැංකුවක වෙබ්සයිට් එකට ගියා. දැන් අපි ගත්තොත් දැන් ප්‍රධාන බැංකු කීපය ගමුකෝ අපි. ලංකා බැංකුව, මහජන බැංකුව, එතකොට සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, පැන් ඒෂියා බැංකුව ආදී වශයෙන් බැංකු තියෙනවානේ. මේ හැම බැංකුවකම වෙබ් අඩවියට ගියොත් ඔබට මේ ඒකේ තියෙන කස්ටමර් චාටර් කියන එක හොයාගන්න පුළුවන්. ඒක හොයාගෙන ඒක භාෂා තුනෙන්ම තියෙන්න ඕන. භාෂා තුනෙන්ම තියෙන්න ඕන. ඒ නිසා සිංහල භාෂාවේ කාර්යගෙන ඔබ ඒක කියවන්න ඕන. මම මේ සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් අහනවා ඊළඟ සතියේදී. එතකොට මට බලා ගන්න පුළුවන් ඔබ ඒක හරියට කියුවද කියලා. ඒකට තමයි ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියලා කියන්නේ. එතකොට මේ ඒකෙන් කියන්නේ බැංකුව මේ හැම කෙනාගේම හැම කෙනාගේම අවශ්‍යතාවය ගැන කල්පනා කරලා චාරිත්‍ර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ චාරිත්‍ර ධර්ම පද්ධතිය තමයි මේ කස්ටමර් ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියලා කියන්නේ. එතකොට මේක නීතිමය අවශ්‍යතාවය. කිසියම් බැංකුවකට මේ චාරිත්‍ර ධර්ම පද්ධතිය තමන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරන්න බැරි නම් ඒ බැංකුවට විරුද්ධව කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන මොකද්ද මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියන්නේ කියලා. ඒ නිසා ඔබට තියෙන එක අසයින්මන්ට් එකක් තමයි ඒක. ඊළඟ සුමානේ මම ඒ ගැන හොයනවා. දැන් මේකෙන් තමයි කියන්නේ මේ අවදානම කියලා කියන්නේ මෙවැනි නීතිමය නියාමන රෙගුලාසි වලට අනුකූලතාවය නොදැක්වීම තමයි ඒකත් මෙහෙම අවදානමේ ප්‍රභේදයක්. කීර්තිනාම අවදානම කියන එක ආයතනය පිළිබඳ ගනුදෙනුකරුවන් ඇතුළු පාර්ශවකරුවන් තුළ ඇති වන වැරදි හැඟීමකින් ජනනය විය හැකි අලාභ නිසා ඇති වන අවදානම. කීර්තිනාම අවදානමයි. දැන් හුඟක් වෙලාවට මේ කීර්තිනාම අවදානම ඇති වෙන්නේ ආයතනයට විරුද්ධව යම්කිසි නිවුස් ප්‍රවෘත්ති යනවා. ප්‍රවෘත්ති ප්‍රචාරය වෙනවා. සමහරක් වෙලාවට මේ ප්‍රචාරය වෙන දේවල් හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. නමුත් ඒකින් බැංකුවට අලාභයක් වෙනවා. මොකද ගනුදෙනුකරුවෝ අතරේ එහෙම නැත්නම් ඒක සම්බන්ධ අය අතරේ නරක හැඟීමක් ආයතනය ගැන ඇති වෙනවා. නෙගටිව් ඔපිනියන් එකක්. අන්න එවැනි ඇතිවන එවැනි සාත්‍යයෙන් ඇතිවන අවදානමට අපි කියනවා කීර්තිනාම අවදානම කියලා. දැන් මේ අනුකූලතාවය කියලා කියන්නේ Tamanට අනුගමනය කරන්න තියෙන නීති රීති වලට සහ නියාමන රෙගුලාසි වලට අනුගතව කටයුතු කරන එක. ඒ අනුව කටයුතු කරන එක. එතකොට මේ ආයතනික පාලනයේ දෝෂ තිබුණොත් එහෙම ආයතනයේ පාලනය කිරීමේ දෝෂ තිබුණොත් හරි අවදානම් කළමනාකරණයක් කරේ නැත්තම් මොකද වෙන්නේ? එතකොට ආයතනයට ඇති වෙනවා කීර්තිනාමය නැති වෙලා යනවා. ඊළඟට දඬුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයින් ආයතනය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒ නිසා විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකුවක් නියාමන රෙගුලාසි වලට අනුකූල වෙන්න ඕන, රටේ නීතියට අනුකූල වෙන්න ඕන. ඒ වගේම තමන්ගේ තියෙන යහපාලන රෙගුලාසි වලට අනුගත වෙන්න ඕන. එහෙම නොවුනොත් එහෙම එම ආයතන විශාල අවදානමක් ඇති වෙනවා. හොඳයි. දැන් මෙන්න මේ කාරණාවල් අපි මේක දිහා බලලා අපි දැන් බලමු අපිට මේකට උත්තර දෙන්න ඕන ප්‍රශ්න කොහොමද එන්නේ කියලා. මොකද එතකොට තමයි අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ අපි මොනවද දැනගන්න ඕන කියලා හරියට. දැන් මේ සම්බන්ධයෙන් අපි තියෙන ප්‍රශ්නයකට උත්තර හොයමු බලන්න. මේ අවදාන කල්පනාකරණය ගැන තියෙන ප්‍රශ්නයකට.
දැන් බලන්න මේ මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ මේක 2018 මාර්තු හොඳයි බලමු මේ තුන්වෙනි ප්‍රශ්නේ. ඕනෑම සංවිධානයක විශේෂයෙන්ම බැංකුවල අවිනිශ්චිතතාවයට ප්‍රධාන හේතුව වන්නේ අවදානමයි. එම නිසා බැංකු අවදානම් හඳුනා ගැනීමට හා ව්‍යාපාරික කටයුතුවලට එම අවදානම් බලපෑමට ප්‍රථම ඒවා කළමනාකරණය කිරීමට වැඩි වැඩියෙන් අවධානය යොමු කරනු ලබයි. බැංකුවක් මුහුණ දෙන ප්‍රධාන අවදානම් තුනක් සැකෙවින් පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. දැන් මම ඔබෙන් අහන්නේ අවදානම් තුනක් මට කියන්න ලියන්න දැන්. මට චැට් එකෙන් එවන්න අවදානම් තුනක්. ඉක්මනට කරන්න. මම බලාපොරොත්තු වෙන හැම කෙනාම උත්තර ලියයි කියලා. ප්‍රධාන අවදානම් තුනක්. ප්‍රධාන. අපි ඕන තරම් කතා කරා. ප්‍රධාන දැන් ටිකට ඉස්සරහට අපි කතා කරා. එතකොට ඔබට තියෙන්නේ මේ අවදානම් තුනක් එවන්න. දැන් එක්කෙනෙකුට එවන්න පුළුවන් ඔක්කොම එකට එවන්න. ඒ කියන්නේ දැන් හරි. ණය අවදානම, මෙහෙයුම් අවදානම, ද්‍රවශීලතා අවදානම. ඔව් ලියන්න. ඔක්කොම ලියන්න. ඔව් යසෝදරා ලියලා තියෙනවා. ඔව් හරි. ණය අවදානම, කීර්තිනාම අවදානම ඔය ඔක්කොම හරි. හැබැයි අපි ප්‍රධාන අවදානම් කියලා ඇහුවම අපි අර හතරක් කියුණනේ. ඒ හතරෙන් තුනක් තමයි ලියන්න ඕන, කමක් නැහැ. කීර්තිනාම අවදානමත් ප්‍රධාන අවදානමත් තමයි. ක්‍රෙඩිට් රිස්ක්, ඔපරේෂනල් රිස්ක්, මාකට් රිස්ක්, ලික්විඩිටි රිස්ක්. ඔව් හරි. හොඳයි මම හිතනවා ඒක ඉතාමත්ම සරල ප්‍රශ්නයක්. නමුත් අපිට දැන් මෙතන වැදගත් වෙන්නේ සැකෙවින් පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. ඒක ලිව්ව පමණින්ම හරියන්නේ නැහැ. ඒ නිසා අපිට එකින් එක අපිට විස්තර කරන්න වෙනවා. එතකොට දැන් ඔබට පුළුවන්ද මේ ණය අවදානම කියන එක මොකක්ද කියලා විස්තර කරන්න? මේ විස්තර කිරීමේදී අපිට කියන්න වෙන්නේ ණය කිවිසුමක් හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා ඇතිවන අවදානම තමයි ණය අවදානම කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් ඒක අපි පැහැර හැරීමේ අවදානම කියලා කියනවා. පැහැර හැරීමේ අවදානම. ණය පැහැර හැරීමේ අවදානම. එහෙම නැත්නම් ණය ශ්‍රේණිය පහළ යාමේ අවදානම. ඔන්න ඔය විදිහට තමයි මේ ණය අවදානම කියන එක අපිට ගණන් ගන්න වෙන්නේ. දැන් මේ ප්‍රශ්නෙන් අපි අහන්නේ සැකෙවින් පැහැදිලි කරන්න කියලා. ඒ නිසා අපි අවදානම් වර්ග තුනක් දුන්න පළියටම අපිට කියන්න බෑ ඒ උත්තරේ සාර්ථකයි කියලා. හරි. හොඳයි හුඟක් දෙනෙක් උත්තර ලියලා තියෙනවා. අපි මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ තමයි ණය අවදානම, මෙහෙයුම් අවදානම, වෙළඳපොළ අවදානම. එහෙම නැත්නම් ණය අවදානම, මෙහෙයුම් අවදානම, වෙළඳපොළ අවදානම, තව එකක් තියෙනවා ද්‍රවශීලතා අවදානම. කීර්තිනාම කියන එකත් මේකට ගත්තට කමක් නැහැ. නමුත් අපි බොහෝ විට ප්‍රධාන අවදානම් 4 කියලා අපි හඳුන්වන්නේ අර කියපු 4 තමයි. හොඳයි බලමු එහෙමනම් ඊළඟට බැංකුවක අවදානම් සහ ප්‍රතිලාභ ගලපා ගන්න ආකාරය සාකච්ඡා කරන්න. දැන් මේකට මම ඇත්තටම උත්තරේ කිව්වා ඔයාලට ඉස්සෙල්ලා. නමුත් ඒක ලියන්න ගියාම ප්‍රශ්නයක් මතුවේ. දැන් අපි බැංකුවක ව්‍යාපාර කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම අපිට ව්‍යාපාරික අවදානමක් තියෙනවා. හැබැයි මේ ව්‍යාපාරික අවදානම අපි ගත්තේ නැත්නම් අපිට ප්‍රතිලාභ හම්බ වෙන්නේ නැහැ. දැන් මේකට උත්තරේ දෙන්නේ එහෙමයි අපි.
මේ ප්‍රශ්නය මම පැත්තකදී ඉද්දි මම ඔබෙන් අහනවා දැන් මම මේ ප්‍රශ්නයක් අහනවා මම බැංකුවක් තම අවදානමට මුහුණ දීම සඳහා ලබාගත යුතු ප්‍රධාන භෞතික තත්ත්වය මොකක්ද? එහෙම නැත්නම් ප්‍රධාන දේ මොකක්ද? නිකන් මේක තව සරල කරනවා නම් අවදානමට මුහුණ දෙන්නේ කොහොමද බැංකුව? මොකක් එක්කද? මොනවයින්ද අවදානමට මුහුණ දෙන්නේ? බැංකුවක් අවදානමට මුහුණ දෙනවා නම් ඒ මුහුණ දෙන්නේ මොනවයින්ද? බැංකුවක තියෙන කුමන දේ පාවිච්චි කළාද? උත්තරේ හරි මුදල් කියන එක නෙමෙයි මුදල් කියන්නේ ඇත්තටම තමන් ළඟ තියෙන මුදල් වෙනවනේ ඒකට කියන්නේ ප්‍රාග්ධනය කියලා. මුදල් කියන එකට උත්තරේ අපිට හරියට කියන්න බෑ ප්‍රාග්ධනය තමයි උත්තරේ. ප්‍රාග්ධනය කියන උත්තරේ වෙන්නේ. මොකද ප්‍රාග්ධනය නිසා තමයි බැංකුවට අවදානමට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ප්‍රාග්ධනය නොතුව නම් බැංකුවට අවදානමට මුහුණ දෙන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ අවදානම් කළමනාකරණය කරනවා කියලා කියන්නේ ප්‍රාග්ධනයට මුහුණ දෙන්න පුළුවන් ප්‍රමාණයේ අලාභයක් විතරක් අපි ලබා ගන්න එක. ඊට වඩා වැඩි අලාභයක් ආවොත් එහෙම බැංකුවට මේ අලාභයට මුහුණ දෙන්න බැරුව යනවා. ඒකයි හේතුව. එහෙනම් මේකට උත්තරේ ප්‍රාග්ධනය කියන එක. එතකොට දැන් මෙතන ප්‍රශ්නෙට අපි උත්තර ලියනවා නම් ප්‍රශ්නෙට උත්තර ලියනවා නම් අපි මෙහෙමයි උත්තර ලියන්න වෙන්නේ. අවදානම හා ප්‍රතිලාභ ගලපා ගන්න ආකාරය සාකච්ඡා කරන්න. එතකොට බැංකුවට අවදානම ගන්න පුළුවන් ප්‍රමාණය තීරණය වෙන්නේ බැංකුවේ තියෙන ප්‍රාග්ධනය මත. ප්‍රාග්ධනය මත. එතකොට ඒ අනුව තමයි බැංකුවට කොච්චර අවදානමක් ගන්නවද කියන එක තීරණය කරන්න පුළුවන්. උදාහරණයකට අපි හිතමු අපිට තියෙනවා මිලියන 100ක ප්‍රාග්ධනයක්. එවනම් අපිට මිලියන් 100කම ලොස් එකක් ගන්න බෑ. හැබැයි ඊට පොඩ්ඩක් අඩුවෙන් අපිට ලොස් එකක් ගන්න පුළුවන්. එවනම් මිලියන් 100ක අවදානමක් ගන්න අපි යම්කිසි වෙනද ව්‍යාපාරයක් කරනවා. ඒතකොට ඒකෙන් ලාභයක් එනවා. දැන් මේ ලාභය අපි ගන්න අවදානමට වඩා වැඩි වෙන්න ඕන. ඒක තමයි මේ ට්‍රේඩ් ඔෆ් එක. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි අවදානමක් ගත්තේ නැත්නම් අපිට ලාභයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ අවදානම සහ ප්‍රතිලාභ ගලප ගන්නවා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා අවදානමක් අපි දරනවා. නමුත් ඒ අවදානම අපි සීමා කර ගන්නවා යම්කිසි ප්‍රමාණයකට. ඒ සීමා කිරීම නිසා අපිට ලැබෙන ප්‍රතිලාභ අවදානමට වඩා වැඩි වෙනවා. අපිට ප්‍රතිලාභ හම්බුනේ නැත්නම් අපි කරන්නේ අනේකින් අවදානම ගැලපුවට පස්සේ එවැනි දෙයක් අපි කරන්න නරකයි. ඒක තමයි මේකෙන් කියන්නේ. දැන් බලන්න මේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණය යන කුමක්ද කියලා අහලා තියෙන ප්‍රශ්නේ. දැන් මේකට උත්තරේ ස්ලයිඩ්ස් වල තියෙනවා. මේ වගේ දේවල් වලට මම හිතන්නේ මේ අපිට මේ විදිහට ප්‍රශ්න උත්තර බලාපොරොත්තු වෙන අමාරුයි. නමුත් අපි බලමු ඉලක්කම් වලින් උත්තර දෙන්න පුළුවන් දේවල් ටිකක් අපි බලමු. එතකොට අපිට මේ ගැන අපිට තවත් කටයුතු කරන්න පුළුවන්.
අපි බලමු ඊළඟට මේ මෙතන තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉස්සෙල්ලා අපි ආයෙත් යමු අර මොනවාද බාසල් 2 සහ බාසල් 3 සම්බන්ධ ප්‍රසන්ටේෂන් එකට. මේ මුලින්ම අපි කතා කරන්නේ බාසල් 1 කියන රෙගුලාසි මාලාව ගැන. ඒක හඳුන්වා දෙන්නේ 1988 දී. ඇත්තටම මේක හඳුන්වා දෙන කාලෙදී මෙහි ප්‍රධාන අරමුණ වුණේ ණය අවදානම නිසා බැංකු බිඳ වැටීම වැළැක්වීම. ඒ 1988 දී. ඊටාත්ම ඒ කාලේ තමයි බාසල් 1 කියන එක ආවේ. ඒකෙදි කරපු දේ තමයි බැංකුවේ තියෙන සියලුම වත්කම් මේවා මුහුණ දෙන අවදානමට අනුව බර තැබීමකට ලක් කරන ලදී. මේ බර තබන ලද වත්කම් එකතුවට ප්‍රාග්ධනය දක්වන අනුපාතය ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ලෙස හඳුන්වන ලදී. දැන් බලන්න මේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියන එක මෙතන පෙන්වලා තියෙනවා අනුපාතයක් හැටියට. දැන් මේ අනුපාතයේ උඩින් තියෙන්නේ ස්තර 1 සහ ස්තර 2 ප්‍රාග්ධනය කියන එක. දැන් බලමු මේ මොකද්ද මේ ස්තර 1 ප්‍රාග්ධනය කියන්නේ කියලා. ස්තර 1 ප්‍රාග්ධනය කියලා කියන්නේ හිමිකම් ප්‍රාග්ධනය කියන්නේ කොටස් ප්‍රාග්ධනය සහ සංචිත. ස්තර 2 ප්‍රාග්ධනය කියන්නේ ණයටගත් ප්‍රාග්ධනය. සුරකම් රහිත පස් අවුරුද්දට නොඅඩු ණය කර. ඊළඟට ප්‍රත්‍යාගන්න සංචිත වල අනුමත කොටස සහ සක්‍රීය ණය වෙන් කිරීම. ඒවා ටික ඔක්කොම අපි ගණන් කරනවා ස්තර 2 ප්‍රාග්ධනය කියලා. අපිට මේක අඳුරගන්න අමාරුවක් වෙන්නේ නැහැ. අපි යම්කිසි විදියකින් බැංකුවක ශේෂපත්‍රයට ගියොත් ඒ ශේෂපත්‍රයේ ඒක නම් කරලා තියෙනවා. ඒ නිසා අපිට මේක ගැන ස්තර 1 ප්‍රාග්ධනය කුමක්ද ස්තර 2 ප්‍රාග්ධනය කුමක්ද කියලා හොයාගන්න එක අපහසුයක් වෙන්නේ නැහැ. මොකද ඒක ඒ විදිහටම හරියට නම් කරලා තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕන ස්තර 1 ප්‍රාග්ධනය කියන එකට මොනවද අයිති වෙන්නේ සහ ස්තර 2 ප්‍රාග්ධනය කියන එකට මොනවද අයිති වෙන්නේ කියන එක. මේ බාසල් 1 රෙගුලාසි මාලාවට අනුව මේක 1988 දී ආවේ මේ අනුපාතයේ අගේ අඩු දැන් මෙතන මේ ස්ලයිඩ් එකකින් පෙන්නලා තියෙන්නේ ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය කියන ගණනය කරන විදිය. එතකොට මේක ඉතා වැදගත් අනුපාතයක්. ඒ අනුපාතය ගණනය කරනකොට අපි කරන්නේ ස්තර 1 ප්‍රාග්ධනය කොච්චරද කියලා බලනවා ස්තර 2 ප්‍රාග්ධනය කියන්නේ කොච්චරද කියලා බලලා ඒ දෙක එකතු කරනවා. ඒක බෙදනවා ණය අවදානමට සම්බන්ධ බර තැබුවත්කම් වෙළඳපොළ අවදානමට සම්බන්ධ බර තැබුවත්කම් සහ මෙහෙයුම් අවදානමට සම්බන්ධ බර තැබුවත්කම් ඔක්කොම එකතු කරලා එන උත්තරෙන් බෙදනවා 100ෙන් වැඩි කරනවා. එතකොට එන උත්තරේට අපි කියනවා ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියලා. දැන් අපි මේ කතා කරේ බාසල් 2 රෙගුලාසි ගැන.
මේ බාසල් 2 රෙගුලාසි වල තියෙන ප්‍රධාන කාරණා තුනක් තමයි මේ දාලා තියෙන්නේ. අපි ඒකට කියන ස්තම්භ තුන කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා 3 pillars කියලා. 3 pillars. අවම ප්‍රාර්ථනා අවශ්‍යතා ගණනය කිරීම. මේක තමයි පළවෙනි එක. පළවෙනි පිළර එක. දෙවෙනි පිළර එක අධීක්ෂණ සහ පරීක්ෂණ ක්‍රියාවලිය. තුන්වෙනි එක වෙළඳපොළ විනය සහ නිරාවරණ අවශ්‍යතා. එතකොට මේ කරුණු තුන යටතේ තමයි බාසල් 2 කියන රෙගුලාසි මාලාව ක්‍රියාත්මක වුණේ. ඇත්තට මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 2006 වෙනිදා. 2006 2006 තමයි ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. මම මේ විදිහට ඉදිරිපත් කරේ දැන් අපි අර ස්ලයිඩ් ෂෝ එකකින් යනකොට අපිට ඒක එච්චරම හරියටම පැහැදිලි වෙන්නේ නැති හින්දා ඒ වුණත් අපිට දැන් ආයෙත් ස්ලයිඩ් එකට ෂෝ එකට යන්න වෙනවා. දැන් බලන්න මේ ගණනය කිරීමේ ක්‍රමය තමයි මේ තියෙන්නේ. අවම ප්‍රාග්ධන අවශ්‍යතා ගණනය කරන්නේ මෙහෙමයි. ඒක තමයි පළවෙනි ස්තම්භය. බාසල් 3 රෙගුලාසි කියන එක හඳුන්වලා දුන්නේ 2009 වගේ. ඒක හඳුන්වා දෙන්න හේතුව තමයි දැන් අවුරුදු 12කට පමණ කර ඇතිව ගෝලීය ආර්ථික අවධානමේ ප්‍රතිඵලයක් ලෙස මම නව බාසල් රෙගුලාසි හඳුන්වා දීම සිදු වුණා. බාසල් 3 කියලා කියන්නේ දැන් ක්‍රියාත්මක වෙන එක. එතකොට හුඟක් අය කිව්වා ඒ දවස්වල මේ බාසල් 2 කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා මේ ආර්ථික අවධානයට මුහුණ දෙන්න. මොකද ඒකෙදි උනේ මේ අවම ප්‍රාග්ධන අවශ්‍යතාවලට විතරයි වැඩිම අවධානයක් යොමු කරලා තුන. නමුත් මේ බාසල් 3 රෙගුලාසි වලින් අලුතෙන් හඳුන්වලා දුන්න කරුණු කීපයක් තියෙනවා. මෙන්න මේවා තමයි අලුතෙන් හඳුන්වලා දුන්න කරුණු. ද්‍රවශීලතාවය සහ ලීවරණය ආදී කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් සහ ප්‍රාග්ධනයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සාධක ගැන සැලකිලිමත් වී මේ රෙගුලාසි මාලාව හඳුන්වා දුන්නේ 2010 වසරේ. දැන් ඔබට කියන්න පුළුවන් මෙන්න මේ විදිය දෙයක්. දැන් බාසල් රෙගුලාසි කියලා කියන ඒවා ඇති උනේ එක්තරා ලෝකයේ තියෙන ඉතාමත්ම වැදගත් ප්‍රධාන බැංකුවක්. අපි කියන්නේ ඒකට Bank for International Settlement කියලා. අන්තර්ජාතික පියවීම් පිළිබඳ බැංකුව. ඒ බැංකුව පිහිටලා තියෙන්නේ ස්විට්සර්ලන්තයේ බාසල් කියන නගරේ. ඒ බැංකුව පිහිටලා තියෙන්නේ. ඒ බැංකුව ඇත්තටම සියලුම මහා බැංකුවල මහා බැංකුව. දැන් ඔබට පැහැදිලි ඇති මොකක්ද එකකින් අදහස් කරන්න කියලා. දැන් රටවල් වල මහා බැංකු කියලා තියෙනවානේ. සෙන්ට්‍රල් බැංක්ස් තියෙනවානේ. මේ සෙන්ට්‍රල් බැංක්ස් හැම රටකම තියෙනවා. හැබැයි ඒ සෙන්ට්‍රල් බැංක්ස් වලත් සෙන්ට්‍රල් බැංක් එක තමයි මේ Bank for International Settlement කියලා කියන්නේ. ඒක තියෙන්නේ කොහෙද? ස්විට්සර්ලන්තයේ බාසල් කියන නගරේ. එතකොට දැන් මේ කමිටි එකට මේ බැංකුවේ තියෙනවා මූල්‍ය කමිටුවක්. දැන් අපි දන්නවා ලංකාවෙත් මහා බැංකුවේ තියෙනවා මූල්‍ය කමිටුව කියලා එකක්. ඒ වගේම මේ බැංකුවේ කියන්නේ Bank for International Settlement කියන එකේ තියෙනවා මූල්‍ය කමිටුවක්. ඒ කමිටුවට තමයි බාසල් කමිටුව කියලා කියන්නේ. එතන මේ බාසල් කමිටුව තමයි මේ රෙගුලාසි මාලාව හඳුන්වලා දුන්නේ. එතකොට මේ රෙගුලාසි මාලාවේ ප්‍රධාන අරමුණ තමයි ගෝලීය වශයෙන් මූල්‍ය ස්ථාවරතාවය පවත්වාගෙන යාම. මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා මූල්‍ය ස්ථාවරතාවය පවත්වාගෙන යන්න නම් බැංකුවල ස්ථාවරතාවය පවත්වාගෙන යන්න ඕන කියලා. ඒ බැංකුවල ස්ථාවරතාවය පවත්වාගෙන යාමේ උපක්‍රමයක් හැටියට තමයි මේ රෙගුලාසි හඳුන්වලා දුන්නේ. එතකොට මේ රෙගුලාසි හඳුන්වලා දෙනකොට පළවෙනි රෙගුලාසි තමයි බාසල් 1 කියලා කියන්නේ. ඒ රෙගුලාසි හඳුන්වලා දුන්නේ 1988 දී. ඊළඟට බාසල් 2 රෙගුලාසි හඳුන්වලා දුන්නේ 2006 දී. සෑහෙන කාලයක් ගිහලා තමයි දෙවෙනි බාසල් 2 කියන රෙගුලාසි මාලාව ආවේ. ඊළඟට 2010 වසරේ තමයි බාසල් 3 කියන එක හඳුන්වලා දෙන්න පටන් ගත්තේ.
මොකද මේ 2010 වසරේ බාසල් 3 හඳුන්වලා දෙන්න ප්‍රධාන හේතුව උනේ 2008 සහ 9 කාලෙදී ලෝකයේ ඇතිවෙච්ච ආර්ථික අවදම්මනය. ලෝකයේ විශාල රටවල් වල විශේෂයෙන්ම ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය වගේ රටවල් වල දැඩි ආර්ථික පසුබෑමක් ඇති වුණා. ඒතර මේ ආර්ථික පසුබෑමත් එක්ක බැංකු විශාල ප්‍රමාණයක් උන්වත් භාවයට පත් වුණා. එතකොට ඒ දවස්වල ඉතින් මේ බාසල් කමිටුවට දෝෂාරෝපණ ආවා මෙවැනි ආර්ථික පසුබෑමක් තියෙන අවස්ථාවකදී බැංකු වැටීම සම්බන්ධයෙන්. බැංකු නොවැටී තියෙන එහෙම නැත්නම් බැංකුවල ස්ථාවරතාවය ආරක්ෂා කරන්න බාසල් 2 කියන රෙගුලාසි මාලාව ප්‍රමාණවත් උනේ නැහැ කියන එක තමයි ආපු චෝදනාව. මේ චෝදනාවෙන් ගැලවෙන්න තමයි බාසල් 3 කියන රෙගුලාසි මාලාව හඳුන්වලා දුන්නේ 2010. So Basel 1 and 2 explain එක ගැටුනේ නැහැ. බාසල් 1 සහ 2 Basel 1 and 2 සර් explain කරපු එක අපිට ඇහුණා නැද්ද? වීඩියෝ රෙකෝඩ් එක ප්ලේ වුණා. හරි හරි. පොඩ්ඩයි නේද. බාසල් 1 රෙගුලාසි හඳුන්වලා දුන්නේ 1988 දී. දැන් ඒ අවස්ථාවේදී මේ බාසල් 1 රෙගුලාසි මාලාව හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ උනේ ණය අවදානම නිසා බැංකු බිඳ වැටීම වැළැක්වීම. ණය අවදානම නිසා බැංකු බිඳ වැටීම වැළැක්වීම. මොකද මේ ණය අවදානම කියලා කියන්නේ ඒ දවස්වල හැටියට ණය අවදානම තමයි ප්‍රධාන හේතුව උනේ බැංකු බිඳ වැටීමට. එතකොට මේ 1988 දී බාසල් 1 රෙගුලාසි මාලාව හඳුන්වා දෙන ප්‍රධාන හේතුව උනේ ඒකයි. එතකොට එතෙන්දී එක්තරා මිනුමක් ඉදිරිපත් වුණා. ඒ මිනුම තමයි මේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියලා කියන්නේ. දැන් එතනදී කරේ සියලුම වත්කම් අරගෙන ඒවා එම වත්කම් වල අවදානමට අනුව එම වත්කම් බර තැබීමකට ලක් කරනවා. ඒ කියන්නේ බර තැබීමක් කියලා කියන්නේ දැන් හැම වත්කමම ගන්නවා අරගෙන ඒක 120ක්ද 130ක්ද 50ක්ද ආදී වශයෙන් බර තැබීමකට ලක් කරනවා. ඒ කියන්නේ සමහර මේ වර්තබීමේ ප්‍රමාණය බිඳුවේ සිට 100 දක්වා වුණා. ඒ කියන්නේ අවදානමක් නැතිවත්කම් වලට වර්තබීම 0.0යි. අවදාන උපරිම තියෙන වත්කමක වර්තබීම 100%යි. ඔක තමයි වර්තබීමේ ස්වභාවය. ඒතකොට මධ්‍යම ප්‍රමාණයේ අවදානමක් තියෙනවට 150ක වර්තබීමක් කරනවා. ඒ වගේ මේ වර්තබීම කරේ එහෙමයි. එතකොට වර්තබු වත්කම් ටික තමයි අපි මේ ගණනය කිරීමේදී හරයට ගන්නෙ. උඩට ගන්නවා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තිනවා. ස්තර 1 ප්‍රාග්ධනය කියලා එකකුයි ස්තර 2 ප්‍රාග්ධනය කියලා එකකුයි. එතකොට මෙන්න මේ අනුපාතය තමයි මේ 1988 දී හඳුන්වා දුන්න බාසල් 1 රෙගුලාසි මාලාවේදී විශේෂ සැලකිල්ලට ලක් වුණේ. දැන් ඒ කාලේ කිව්වා මේ අනුපාතයේ අඩු ගානේ 108ක් තියෙන්න ඕන කියලා. එතකොට කිසියම් බැංකුවක මේ අනුපාතය 108ට වඩා අඩු වුණොත් ඒ බැංකුව බොහෝ විට උන්නත් භාවයට පත් වෙන්න ඉඩ තියෙනවා කියන එක තමයි මේ බාසල් 1 රෙගුලාසි වලදී කියපු කතාව. ඒ නිසා හැම බැංකුවක්ම උත්සාහ කරා මේ බාසල් 1 රෙගුලාසි වලට අනුගතව ඒ අදාළ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන යන්න. ඒ කාලේ හැටියට ඒක 108ක්. එතකොට කිසියම් බැංකුවක් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 108කට වඩා අඩු වුණොත් ඒ බැංකුවට රෙගුලාසි වශයෙන් එහෙම නැත්නම් නියාමන රෙගුලාසි හැටියට ඒගොල්ලන්ට සිද්ධ වුණා එම තත්වයට එනකම් තම ප්‍රාග්ධනය වැඩි කරගන්න. ඒක තමයි ඒ කාලේ තිබිච්ච තත්ත්වය. අර බරසවීම ගැන දැන් ටිකට ඉස්සලා කිව්වා. ඊළඟට මේ වක්‍රාත්තිකාරම් කියන ඒවත් වත්කම්ලේ සැලකුවා. හැබැයි ඒක එක්තරා විදියක
සමකයකට සාපේක්ෂව. උදාහරණයකට කියනවා නම් දැන් ඔබ හිතනවා ඇති බැංකුව අපකර කියන එක වත්කමක් වෙන්න බැහැනේ. බැංකුව අපකරයක් වත්කමක් වෙනවා. හැබැයි සමහර වෙලාවට ක්ලේම් එකක් ආවට පස්සේ. මොකද ක්ලේම් එකක් ආවට පස්සේ ඒක ගනුදෙනුකරුට දුන්න ණය මුදලක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඒක බැංකුවේ වත්කම බවට පත් වෙනවා. ඒ වගේම තමයි ණයවර ලිපියකුත්. එතකොට ඒවට එක්තරා සමකයක් ආදේශ කරලා ඒ අනුව වත්කම කියලා සැලකන්න පුළුවන් වුණා. දැන් බලන්න මෙතන අවම අවශ්‍යතාවය මෙතන කියලා තියෙනවා. ස්තර එක ප්‍රාග්ධනයේ විතරක් ගත්තොත් ප්‍රාග්ධන ප්‍රමාණතාවය අඩුම ගානේ 4ක් තියෙන්න උනා. මුළු ප්‍රාග්ධනය ගත්තොත් අවම වශයෙන් 8ක් තියෙන්න උනා. මේවා තමයි බාසල් 1 රෙගුලාසි මාලාව යටතේ තිබිච්ච අවශ්‍යතා. ඊළඟට බාසල් 2 කියන රෙගුලාසි මාලාව ආවේ 2006 අවුරුද්දේ. මේ බාසල් 2 රෙගුලාසි වල තිබිච්ච ප්‍රධාන දේ තමයි දැන් අපි කියවනේ 1988 දී ණය අවදානම් පමණයි කියලා සැලකිල්ලට ගත්තේ. බාසල් 2 රෙගුලාසි වලදී ණය අවදානම් විතරක් නෙමෙයි වෙළඳපළ අවදානම් සහ මෙහෙයුම් අවදානම් කියන එකත් සැලකිල්ලට ගත්තා. ඒ වගේම මේ රෙගුලාසි මාලාව ඉදිරිපත් කරේ ප්‍රධාන ස්තම්භ 3ක් යටතේ. මේ ස්තම්භ කියලා කියන්නේ ඇත්තටම කණුවක් කියන එකනේ. ප්‍රධාන මූලික දේවල් 3ක් යටතේ තමයි මේක ඉදිරිපත් කරේ. ඒතකොට මේ මූලික දේවල් 3 තමයි පළවෙනි ස්තම්භය කියන්නේ පළවෙනි මූලික දේ තමයි අවම ප්‍රාග්ධන අවශ්‍යතා ගණනය කිරීම. දෙවෙනි ස්තම්භය තමයි අධීක්ෂණ සහ සුපරීක්ෂණ ක්‍රියාවලිය. තුන්වෙනි එක තමයි වෙළඳපළ විනය සහ නිරාවරණ අවශ්‍යතා. එහෙනම් මේක සරලව තේරුම් ගන්න බලනවා නම් මේ වගේ වැඩක්. දැන් මේ රෙගුලාසි මාලාවේ අරමුණ තමයි බැංකුවක ස්ථායීතාවය ආරක්ෂා කරගෙන ඒ බැංකුව බිඳවැටීමකින් සිදුවිය හැකි මූල්‍ය පද්ධතියට ඇතුළත් වන අස්ථායීත්වය නැති කිරීම තමයි මෙහි අරමුණ. ඒක තමයි මේකේ පළවෙනි ප්‍රධාන කරුණ හැටියට අවම ප්‍රාග්ධන අවශ්‍යතා ගණනය කිරීම ආරම්භ තියෙනවා. ඒ කියන්නේ යම්කිසි බැංකුවක් මේ අවම ප්‍රාග්ධන අවශ්‍යතා පවත්වගෙන යනවා නම් ඒ බැංකුව අස්ථායී භාවයට පත් වෙලා එහෙම නැත්නම් උන්වත් භාවයට පත් වෙන තියෙන ඉඩ කඩ අඩුයි කියන එක. ඒ පළවෙනි එක. ඒතර ඒක විතරක් නෙමෙයි බලන්නේ. දෙවෙනියට බලනවා කොහොමද සුපරීක්ෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ බැංකුවේ. එතකොට ඒක බලනවා කවුද බලන්නේ? මහ බැංකුව බලනවා. ඒ වගේම බැංකුවේ ඉන්න ප්‍රධාන පෙළේ කළමනාකරුවන් මේක බලනවා. එතකොට ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන එක තමයි දෙවෙනි එක. දෙවෙනි ස්තම්භය. මොකද අපි ඒකට කිව්වේ සුපරීක්ෂණ සහ අධීක්ෂණ ක්‍රියාවලිය. ඊළඟට තුන්වෙනි ස්තම්භයෙන් කියන්නේ වෙළඳපළ විනය. මොකද්ද වෙළඳපළ විනය කියන්නේ? වෙළඳපළ විනය කියන්නේ කොහොමද වෙළඳපළේ හැසිරෙන්නේ කියන එක. ආයතනය. වෙළඳපළේ ආයතනය තාමත්ම අවදානම් සහගත කටයුතු කර හිටියොත් ඒකම හේතු වෙන්න පුළුවන් මේ ආයතනයේ බිඳ වැටෙන්න. ඒ නිසා මේ තුන්වෙනි ස්තම්භය යටතේ බැංකුවලට සිද්ධ වුණා තමන් මොනවා හරි අවදානම් සහගත කටයුත්තක් වෙළඳපළේදී කරා නම් ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් වුන්ට කරන්න සිද්ධ වුණා. ඒතකොට කාටවත් නොදැනුවත්ව මුළු සමාජයේම දැනගන්නවා මුළු ලෝකෙම දැනගන්නවා ඒ කරපු අවදානම් කටයුතු ගැන. ඒක තමයි තුන්වෙනි එකෙන් කියන්නේ වෙළඳපළ විනය සහ නිරාවරණ අවශ්‍යතා. නිරාවරණ අවශ්‍යතා කියන්නේ තමන්ගේ ව්‍යාපාර කටයුතු ගැන, තමන්ගේ ශේෂපත්‍රය ගැන, තමන්ගේ මූල්‍ය තත්ත්වය ගැන මහ ජනතාව දැනුවත් කරන්න ඕන කියන එකයි කියන්නේ. ඒ කියන්නේ සියලුම ජාතික පුවත්පත්වල මේ තමන්ගේ ගිණුම් වාර්තාවල්, ඒ වගේම වාර්ෂික වාර්තාවල් සටහන් කරන්න වෙනවා. ඒ ක්‍රියාවලිය ඇවිල්ලා තියෙන්නේ
තුන්වෙනි ස්තම්භයෙන් කියවෙන්නේ වෙළඳපොළ විනය සහ නිරාවරණ අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීම. දැන් බලන්න මේ බාසල් 2 රෙගුලාසි මාලාව මේන් අපිට පැහැදිලි වෙනවා. බාසල් 1 රෙගුලාසි වලට වඩා සර්වග්‍රාහී සම්පූර්ණ රෙගුලාසි මාලාවක් බව. දැන් මේ ස්තම්භ 2 කියන එක තමයි මේ විස්තර කරලා තියෙන්නේ. සලකා බැලෙන්නේ අධීක්ෂණ හා සුපරීක්ෂණ ක්‍රියාවලිය. වාණිජ්‍ය බැංකුව තුළ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකරණය සිදු කරන සුපරීක්ෂණ ක්‍රියාවලියත් මහා බැංකුව විසින් සිදු කරන ස්ථානීය හා බාහිර සුපරීක්ෂණයත් එයින් අදහස් කෙරේ. දැන් ඇත්තටම එතෙන්දි කරන්නේ මේ බැංකුව තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතාවය නිසි විදිහට අඳුන ගන්නවද? අවදානම නිසි විදිහට අඳුන ගන්නවද? ඒවා හරියට කළමනාකරණය කරනවද කියලා බලන එක තමයි මේ සුපරීක්ෂණ ක්‍රියාවලියෙන් සිදු වෙන්නේ. දැන් ඔබට පැහැදිලි නේද? ඒ කියන්නේ මේ විදිහ දෙයක් කරනවා නම් එතකොට බැංකුවක් අපහසුතාවයට පත් වෙන්න බෑ. එහෙන් පත් වෙන්න යනවා නම් මහා බැංකුවට එක එකපාරට දැනෙනවා. දැනනවා මේගොල්ලන්ට එක්තරා නිවැරදි කිරීමේ ක්‍රියාවලියක් සිදු කරන්න පුළුවන්. ඒක තමයි මේකේ අරමුණ. ස්තම්භ 3 කියන්නේ වෙළඳපොළ විනය සහ සිදුකළ නිරාවරණ සම්බන්ධ අවශ්‍යතා. දැන් ඒක තමයි මේ ඒකේ හැටියට තියෙන දේවල් තමයි මේ දාලා තියෙන වාණිජ්‍ය බැංකුව තමයි ගිණුම් සහ ව්‍යාපාර කටයුතු පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම මෙම ස්තම්භය යටතේ සිදුවේ. ඉදිරිපත් කළ තොරතුරු වල ස්වභාවය සහ ඒවා ඉදිරිපත් කරන්නේ කුමන අවස්ථාවේද යන්න මෙයින් නිර්දේශ කර ඇත. හරි. දැන් මම හිතන්නේ සාමාන්‍ය අවබෝධයක් ලැබෙන්නේ නැති බාසල් 1, බාසල් 2 සහ බාසල් 3 කියන ඒ සම්බන්ධයෙන්. හැබැයි බාසල් 3ට අපි තාම ආවේ නැහැ. දැන් බාසල් 1 සහ බාසල් 2 ගැන අපි කතා කරා. ඊළඟට බාසල් 3 කියන එක ආවේ 2010 වසරේදී. ඒක එන්න ප්‍රධාන හේතුව උනේ 2008 සහ 2009 කියන අවුරුදු වල ඇතිවෙච්ච ආර්ථික අවධාමනය. ගෝලීය වශයෙන් නැති වුණ අවධාමනය. ඒතර මේ ගෝලීය වශයෙන් නැතිවෙච්ච අවධාමනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි 2010 වසරේදී බාසල් 3 කියන රෙගුලාසි මාලාව අඳුනලා දුන්නේ. මේ බාසල් 3 රෙගුලාසි මාලාවේ ප්‍රධාන පරමාර්ථය තමයි බාසල් 2 කියන රෙගුලාසි මාලාවේ කියවෙච්ච නැති යම් යම් කාරණාවල් මේකේ විශේෂයෙන් කියවලා තියෙනවා. මොනවද? දැන් ඔබට මතකයි ද්‍රවශීලතාවය ගැන විශේෂ හැඳින්වීමක් එහෙම නැත්නම් විශේෂ අවශ්‍යතාවයක් මොනවාක්වත් බාසල් 2 වත් බාසල් 1 රෙගුලාසි වලවත් තිබුණේ නැහැ. හැබැයි බාසල් 3 රෙගුලාසි වලදී ද්‍රවශීලතාවය පිළිබඳ විශේෂ අවශ්‍යතාවයන් කිහිපයක් ඇතුළත් කරා මේ රෙගුලාසි මාලාවට. ඒ වගේම දීවරණය කියන එකත් ඇතුළත් කරා. දැන් ඉස්සෙල්ලා එකේ බාසල් 2ේදී මේ ද්‍රවශීලතාවය ගැන කවුරුත් කතා කරේ නැහැ. එතන ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ගැන පමණයි කතා කරේ. හැබැයි බාසල් 3 යටතේ ඒවට අමතරව ද්‍රවශීලතාවය සහ ලීවරණය කියන කරුණු ගැනත් අවධානය යොමු කරන්න පටන් ගත්තා. ඒ වගේම බාසල් 3 යටතේ ප්‍රාග්ධනය කියන එක, ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියන එකේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් සාධක කීපයක් අලුතෙන් කව කරා. මොකද අර මුලින් තිබිච්ච 8% තත්වය ඊට වඩා ඉදිරියට ගෙනියලා ඊට වඩා ඉහළ මට්ටමකට ගෙනියන්න අවශ්‍ය වුණා බාසල් 3 මගින්. දැන් අපි බාසල් 2 දී කතා කරේ ස්තර 1 සහ ස්තර 2 ප්‍රාග්ධනය ගැන පමණයි. නමුත් බාසල් 3 යටතේ ස්තර 2 ස්තර 1 ප්‍රාග්ධනයට එකතු කරන්න සිද්ධ වුණා. තව කොටසක් අපි කියන්නේ ඒකට ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂක කියලා. එහෙම කොටසක් එකතු කරන්න සිද්ධ වුණා. මේ හැම එකෙම කරන්නේ මොකද්ද? ප්‍රාග්ධන ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රාග්ධන ප්‍රමාණතාවය වැඩි කිරීම.
දැන් මෙතන මේ කියලා තියෙන දේවල් පොඩ්ඩක් බලන්න. දැන් ප්‍රාග්ධන ප්‍රමාණතානුපාතය කියන එකට තව කැලලක් වැඩියෙන් එකතු වෙනවා. මොනවද ඒ? ස්තර 1 ප්‍රාග්ධනය තියෙනවා. ස්තර 2 ප්‍රාග්ධනය තියෙනවා. අන්තිමටම මැදින් තියෙන්නේ මොකක්ද? ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා capital conservation buffer. capital conservation buffer. දැන් මේක තමයි බාසල් 3 කියන එකේදී අලුතෙන් හඳුන්වලා දුන්නේ. දැන් මතක තියාගන්න ඔබට විභාගයේදී වගේ ඒවායේදී ප්‍රශ්න කරන්න ඉඩ තියෙන මේ සම්බන්ධයෙන්. බාසල් 3ේදී මොනවද අලුතෙන් ඇති වෙච්ච දේවල්? එතකොට කෙටියෙන් කියනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා කෙටියෙන් මෙන්න මේක. මේකේ බලන්න අන්තිම වාක්‍ය. ද්‍රවශීලතාවයේ ලීවරණ ආදී කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් සහ ප්‍රාග්ධනයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සාධකයන් සැලකිලිමත් වී මෙම රෙගුලාසි මාලාව හඳුන්වා දුන්නේ 2010 වසරේ. ඒතකොට මෙන්න මේ ටික තමයි අපි කෙටියෙන් කියනවා නම් බාසල් 3 රෙගුලාසි වලින් අලුතෙන් ආවේ. ද්‍රවශීලතාවය ගැන මිනුම් කීපයක් ආවා බාසල් 3 රෙගුලාසි යටතේ. ලීවරණය පිළිබඳ මිනුමක් ආවා. ඊළඟට ප්‍රාග්ධනයේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ආවා. ඔන්න ඔය ටික තමයි අපි බාසල් 3 ගැන කෙටියෙන් කියනවා නම් කියන්න තියෙන්නේ. මේ ගණනය කරන ආකාරය මෙතන පෙන්නන්නේ. දැන් බලන්න මේ ඊළඟ එක. මේ නියමය 2019 ජනවාරි මාසෙ ඉඳන් ක්‍රියාත්මක වෙන තමයි තියෙන්නේ. දැන් බලන්න කොච්චර වැඩි කළාද කියලා මේක. එමනම් ස්තර 1 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතයේ 107 දක්වා වැඩි කරලා තියෙනවා. ඔක තිබුණේ 104. ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකය ඇතුළත් කළ ස්ථානයේ දැන් මේ උඩම තියෙන එක තමයි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය. ඒ කියන්නේ අපි මෙතනදී ගන්න සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය විතරයි. එහෙම ගත්තොත් 107ක් තියෙන්න ඕන. ඊළඟට ඔක්කොම ප්‍රාග්ධනය ගත්තොත් සංචිතත් ඔක්කොමත් එක්ක ගත්තොත් 8.5ක් තියෙනවා අවම වශයෙන්. දැන් මුළු ප්‍රාග්ධන ප්‍රමාණයට අනුපාතය 12.5ක් වෙනවා. එතකොට දැන් බලන්න මේක 108 තිබුණේ. මේ ලංකාවේ 10 වැඩි තමයි ක්‍රියාත්මක වුණේ. දැන් ඒක 12.5 දක්වා වැඩි කරන්න සිද්ධ වුණා මේ අනුව. ඒ වගේම දැන් සමහර බැංකු වලට පද්ධතිමය වැදගත්කමක් තියෙන බැංකු වලට මේ අනුපාතයට තව 1.5ක් සමහර ඒවාට තව එකක් සමහර ඒවාට එකතු කරන්න සිද්ධ වුණා. දැන් මේක තමයි අනිත් කාරණා මෙතන වැදගත් වෙන කාරණාව. දැන් කවුරු හරි යමුත් ඔව් මොකද ප්‍රශ්නේ? ඉබිනා ඉතේ මනුස්සයා දාගෙන. ආ
ඊළඟට බලමු අපි ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන එක. මේ ද්‍රවශීලතා ආවරණ අනුපාතය තමයි මේ බාසල් 3 රෙගුලාසි මාලාව යටතේ අලුතෙන් හඳුන්වලා දුන්න එක. ඒක ගණනය කරන්නේ ඉහළ ගුණාත්මක භාවයකින් ද්‍රවශීලවත්කම් තමයි උඩට එන්නේ. ඒක බෙදනවා ඉදිරි දින 30 තුල සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ. එතකොට මේ අගය 100%කට වඩා 100%ට වඩා අඩු වෙන්න බෑ. 100% හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? ඉදිරි දින තුල ඉවතට යන මුදල් ප්‍රවාහ, සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ ප්‍රමාණය සමාන වෙන්න ඕන අඩු ගානේ. ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත ද්‍රවශීලවත්කම් වලට. මොකක්ද ඒකෙන් කියන්නේ? ද්‍රවශීලවත්කම් කියන්නේ අපිට ඕන වෙලාවක මුදල් බවට පත් කළ හැකි වත්කම්. එතකොට මේකෙන් කියන්නේ ආවරණයක් තියෙනවා කියන එක. අපිට ඉදිරි ඉවතට යන මුදල් ප්‍රවාහ වලට සමාන ද්‍රවශීලවත්කම් තියෙනවා නම් අපිට ඒ ඉවතට යන මුදල් ප්‍රවාහ නිසා ඇතිවන අපිට ඇතිවන හානිය අඩු නැති කරගන්න පුළුවන්. ඒක තමයි මේ ආවරණය කියන එකේ තේරුම. මේ අගය 100%කට වඩා අඩු වෙන්න බෑ. ඊළඟ තෝරන අනුපාතය කියන එක මේ අරන් තියෙන්නේ මේක අනිත් පැත්තට අරන් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධන මිනුම කියන එක උඩට අරගෙන නිරාවරණ මිනුම කියන එක යටට අරන් තියෙනවා. එතකොට මේ අගය 103ට වඩා අඩු වෙන්න බෑ. ඒක තමයි එම අවශ්‍යතාවය. තෝරන අනුපාත අවශ්‍යතාවය ඒකයි. අපි ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන එක ඒක කෙටි කාලීන මිනුමක්. සුද්ධ ස්ථාවර මූල්‍යකරණ අනුපාතය කියන එක ද්‍රවශීලතාවය සම්බන්ධ දීර්ඝ කාලීන මිනුමක්. ඒක අවුරුද්ද කාලයක් සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි දැක්කා ද්‍රවශීලතා ආවරණ අනුපාතය අපි දවස් 30ක් දක්වා තමයි අපි කතා කරන්නේ. අපි මෙතන කෙටියෙන් කියනවා නම් බාසල් 3 යටතේ ආපු අලුත් දේවල් තමයි අපි දැනගත යුතු වන්නේ. එතකොට බාසල් 2 යටතේ කතා නොකරපු බාසල් 3 යටතේ කතා කරපු ඒවා ගැන තමයි මෙතන අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒතර මුලින්ම අපිට කියන්න වෙනවා ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාත සම්බන්ධයෙන් මොකද්ද බාසල් 3 ඇති වෙච්ච වෙනස? ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය වැඩි අගයකට ගෙනිච්ච. කොටින්ම කියනවා නම් 104 තිබිච්ච අගය 8.5 දක්වා වැඩි කරා. ඒ ස්තර එක ප්‍රාග්ධනය කියන එක. මුළු ප්‍රාග්ධනය කියන එක 8 තිබිච්ච එක 12.5 දක්වා වැඩි කරා. ඊළඟට තව දෙයක් වුණා. දැන් ලංකාවේ ගත්තොත් අපි බැංකු කීපයක් අඳුනගෙන තියෙනවා. ඒවට අපි කියනවා පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු කියලා. පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු. මොකක්ද ඒකේ අදහස? එවැනි බැංකුවක් විශේෂ සැලකිල්ලක් දක්වනවා. මොකද එවැනි බැංකුවකට වෙන බැංකුවකට වඩා වැඩියෙන් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන යන්න වෙනවා. ඒ කියන්නේ වෙන බැංකුවක් පවත්වාගෙන යන ගානට වඩා එක්ක 1.5ක් වැඩියෙන් පවත්වාගෙන යනවා නැත්නම් එකක් වැඩියෙන් පවත්වාගෙන යනවා. දැන් ලංකාවේ තියෙනවා එවැනි බැංකු 4ක්. පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු 4ක් තියෙනවා ලංකාවේ. මොනවද ඒ 4? ලංකා බැංකුව සහ කොමර්ෂල් බැංකුව එක කණ්ඩායමක ඉන්නවා. අනිත් කණ්ඩායමේ ඉන්නවා ඉන්ටර්නැෂනල් බැංකුව සහ මහජන බැංකුව. දැන් ඔන්න ඔය බැංකු 4ම
පද්ධතිමය වශයෙන් වැදගත් කියලා තමයි සලකන්නේ. එතකොට දැන් අපි කිව්වා සාමාන්‍ය බැංකුවක් 12.5ක ප්‍රාග්ධන ප්‍රමාණතානුපාතය තමයි පවත්වාගෙන යන්න ඕන බාසල් 3 රෙගුලර් වාසි වලට අනුව. හැබැයි ලංකා බැංකුව සහ කොමර්ෂල් බැංකුව ඊට වඩා 1.5ක් වැඩි ගාණක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ 14ක්. 1.5 තමයි 14යි. නමුත් මේ පහුගිය අවුරුද්දේ ඇතිවෙච්ච අර කොරෝනා වසංගතය නිසා මහා බැංකුව විසින් පොඩි සහනයක් දීලා තියෙනවා මේ බැංකු දෙකටම. ඒක 13%කට ගෙනල්ලා තිනවා අඩු කරලා තිනවා. ඒ වගේම දැන් 12.5 තිබිච්ච එක්කෙනා 13.5ක් නේ තියන්න ඕන. එයාගේ අඩු කරලා තිනවා 12.5 දක්වා. දැන් ඒක තමයි කරලා තියෙන දේ. එතකොට මේකත් සාමාන්‍ය වැදගත් ඒ කතාවත් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කොච්චර තියාගන්න ඕන කියන එක. දැන් ඊළඟට තමයි අපිට මේ අලුත් දේවල් එන්නේ ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන එක. දැන් ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන එක මොකක් සම්බන්ධයෙන් තියෙන අනුපාතයක්ද? ඒක ද්‍රවශීලතාවය සම්බන්ධයෙන් තියෙන අනුපාතයක්. දැන් අපි දැක්කා බාසල් 2 යටතේ එහෙම ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාතයක් නැහැ. නමුත් බාසල් 3 යටතේ මේ අනුපාතය තියෙනවා. එතකොට මේ ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියලා කියන්නේ කෙටි කාලින ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාතයක්. දැන් මේ තියෙන එක තමයි. ද්‍රවශීලතා ආවරණ අනුපාතය. ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ද්‍රවශීලවත්කම් ඉදිරි දින 30 තුළ සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ. දැන් ඔබට මතක ඇති අපි පරිණත විශ්ලේෂණය කියලා එකක් කරා. ඒ පරිණත විශ්ලේෂණයේදී අපි කරන්නේ මේ ඉදිරි දින 30 තුළ සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ අපි හොයනවා. මතක නේද? බිඳුවේ සිට 30 දක්වා කියලා අපි ගත්තා නම් අපිට මෙතන එනවා වත්කම් වලින් අපිට මුදල් ලැබෙනවා, වගකීම් වලින් මුදල් අහකට යනවා. මේ දෙකේ සුද්ධාගය කියන්නේ උඩ තියෙන එකකින් යට තියෙන එක අඩු කරාම එන ගාන තමයි ඇතුළට එන මුදල් ප්‍රවාහ. ඒකට ඉවතට යන මුදල් ප්‍රවාහ කියන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ යම් විදියකින් අපි ගත්තොත් ඉදිරි දින 30 තුල ඉවතට යන මුදල් ප්‍රවාහයක් නැත්නම් ඒ කියන්නේ ඇතුළට එන මුදල් ප්‍රවාහ නම් තියෙන අපිට ද්‍රවශීලතා ආවරණ අනුපාතයේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඉදිරි දින 30 තුල මුදල් ප්‍රවාහ ඉවතට යනවා නම් තමයි අපිට මේ වගේ මේ අනුපාතයක් හදලා අවශ්‍ය වෙන්නේ. නැත්නම් අවශ්‍ය වෙන්නේත් නැහැ. මොකද අපි දන්නවා ඉවතට යන මුදල් ප්‍රවාහ නැත්නම් ධනාගයක් නම් තියෙන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන එක බලන්න මේක තමයි ගණනය කරන විදිය. ඉහළ ගුණාත්මක භාවයකින් යුතු ද්‍රවශීල වත්කම්. මොනවද මේ ඉහළ ගුණාත්මක භාවයකින් යුතු ද්‍රවශීල වත්කම් කියලා කියන්නේ? මුදල්. එතකොට භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර. එතකොට ආනයන බිල්. ඔය වගේ දේවල් තමයි ඉහළ ගුණාත්මක භාවයකින් යුතු ද්‍රවශීල වත්කම් කියලා කියන්නේ. එතකොට ඒවා තියෙනවා නම් අපිට අපේ ඉවතට යන මුදල් ප්‍රවාහ කියන එක අපිට පාලනය කරන්න එහෙම නැත්නම් බැලන්ස් කරන්න මේ ටික තියෙනවා. ඒකයි මේකෙන් කියන්නේ. ඒතකොට ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන්නේ කෙටි කාලින වගේ කෙටි කාලින නෙවෙයි මොකද දවස් 30ක් ගැන තමයි එකෙන් කියවෙන්නේ. හැබැයි මේකෙම තව මිනුමක් තියෙනවා ද්‍රවශීලතාවය සම්බන්ධ අපි ඒකට කියනවා සුද්ධ ස්ථාවර මූල්‍යකරණ අනුපාතය කියලා. දැන් ඒකෙදි අපි කොහොමද ගණනය කරන්නේ? වසර කාලයක් සඳහා භාවිත කළ හැකි ස්ථාවර මූල්‍ය. තව අවුරුද්දක් යනකම් අපි ළඟ තියාගන්න පුළුවන් මුදල් ටික තමයි කියන්නේ. ඊළඟට අවශ්‍ය භාවිත කළ හැකි ඒවා ඊළඟට අවශ්‍ය එක. භාවිත කළ හැකි කියලා කියන්නේ අපිට ළඟ තියෙන එක. අවශ්‍ය කියලා කියන්නේ අපිට ඕන කරන එක. ඒතකොට මේ දෙක අතර අනුපාතය 100 වඩා අඩු වෙන්න බෑ කියන එකයි කියන්නේ. ඒ අපි කතා කරේ ද්‍රවශීලතාවය සම්බන්ධ. එතකොට
ද්‍රව ශීලාවේ සම්බන්ධ මිනුම් දෙකක් තියෙනවා. කෙටි කාලීන මිනුමක් තියෙනවා සහ දීර්ඝ කාලීන මිනුමක් තියෙනවා. කෙටි කාලීන මිනුම තමයි ද්‍රව ශීලතා ආවරණ අනුපාතය කියලා කියන්නේ. දීර්ඝ කාලීන මිනුම තමයි සුද්ධ ස්ථාවර මූල්‍යකරණ අනුපාතය කියන්නේ. එතකොට මේ කෙටි කාලීන මිනුම දින 30ක කාලයක් සඳහා තමයි අපි ගණනය කරන්නේ. දීර්ඝ කාලීන මිනුම අපි ගණනය කරන්නේ අවුරුද්දක් සඳහා. ඊළඟට මේ තව අනුපාතයක් තියෙනවා ලීවරණ අනුපාතය කියලා. ඒක ගණනය කරන්නේ ප්‍රාග්ධනය ගන්නවා උඩට යටට ගන්නවා නිරාවරණය කියලා එකක්. ඒ නිරාවරණය කියලා කියන්නේ ශේෂපත්‍රයේ තියෙන තුල තියෙන වත්කම් ඒ වගේම ශේෂපත්‍රයෙන් පිටත තියෙන වත්කම්. මේ දෙකම එකතු කරලා තවත් එකක් තියෙනවා ව්‍යුත්පන්න කියලා කියන්නේ ව්‍යුත්පන්න කියලා තියෙනවා වෙනම මූල්‍ය උපකරණ වගේක්. ඒ මූල්‍ය උපකරණ වල නිරාවරණය තමයි ව්‍යුත්පන්න නිරාවරණය කියලා කියන්නේ. ඒ ටික ඔක්කොම එනවා හරයට. එතකොට මේ මෙහෙම අරගෙන ගණනය කරාට පස්සේ අපිට 103ට වඩා වැඩි අගයක් එනවා නම් එතකොට මේ නියාමන රෙගුලාසි අනුව ඒ නියාමන රෙගුලාසි වලට අනුකූලයි. ඊට අඩු වුණොත් ප්‍රශ්නයක් වෙනවා. එතකොට බැංකුවට එමාගේ 3 දක්වා වැඩි කරන්න කටයුතු කරන්න සිද්ධ වෙනවා. හොඳයි. එතකොට අපි දැන් මේ බලාගෙන ගියේ බාසල් රෙගුලාසි සම්බන්ධයෙන්. අපි දැන් පෙන්නුවා දැන් අපි කෙටියෙන් කියනවා නම් බාසල් 1 කියන රෙගුලාසි මාලාව නිකුත් වුණේ 1988 දී. බාසල් 2 රෙගුලාසි මාලාව හරිහැටි ස්ථාවර වුණේ 2006 දී. ඊළඟ බාසල් 3 කියන එක පටන් ගත්තේ 2010 ඉඳන්. දැන් ක්‍රියාත්මක වන මූල්‍ය රෙගුලාසි තමයි බාසල් 3 කියලා කියන්නේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ බාසල් 1 සහ බාසල් 2 නැති වුණා කියලා. මේ බාසල් 3ෙන් වෙලා තියෙන්නේ අරවත් ක්‍රියාත්මක වෙන අතර ඊට අමතරව ආපු දේවල් ටික තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා කවුරුත් හිතන්න නරකයි බාසල් 2 තියෙනවා මේකේ නැහැ කියලා. බාසල් 3 කියලා කියන්නේ වැඩිපුර ආපු ටික. අරවත් එක්ක තමයි මේක තියෙන්නේ. දැන් ස්තම්භ 3 වෙනස් වුන්නේ නැහැ. මේවා වැඩිවීමක්. එතකොට අපි කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ බාසල් 3 ආවට පස්සේ බාසල් 2 ගැන ගණන් ගන්න නැහැ. බාසල් 1 ගැන ගණන් ගන්න එහෙම එකක් නැහැ. ඒවත් තියෙනවා. ඊට අමතරව ආපු ටික තමයි මේ දැන් අත්‍තරම බාසල් 1 තමයි මූලික එක. නමුත් ඊට අමතරව ආපු ටික තමයි බාසල් 2කින් ආවේ. ඒකටත් අමතරව ආපු ටික තමයි බාසල් 3ෙන් ආවේ. එතකොට දැන් අපි කතා කරද්දී අපිට බාසල් 1 තිබිච්ච ඒවත් බාසල් 2 තිබිච්ච ඒවත් ඔක්කොම ටික වැදගත්. මේක ඉතා වැදගත් කාරණාවක් මතක තියාගන්න. මොකද කවුරුත් හිතන්න නරකයි බාසල් 3 ආවට පස්සේ බාසල් 2යි 1යි නැති වුණයි කියලා. එහෙම නැති වෙලා නැහැ. දැන් අපි බලමු. දැන් අපිට පුළුවන් වෙයි මේකට සම්බන්ධ ගැටලු කිහිපයක් පරීක්ෂා කරලා බලන්න.
දැන් බලමු මේ ප්‍රශ්නය. මේක තියෙන්නේ 2018 මාර්තු. අපි ඉස්සෙල්ලාම බලමු මේක. මේකේ කෙටි 9 වෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්නයක්. බාසල් 3 ප්‍රඥප්තියට අනුව හඳුන්වා දී ඇති ද්‍රවශීලතා අනුපාතයන් නම් කරන්න. දැන් නම් කරන්න බලන්න ඒක. දැන් මම දැන් කියපු එකක්. බාසල් 3 ප්‍රඥප්තියට අනුව හඳුන්වා දී ඇති ද්‍රවශීලතා අනුපාතයන් නම් කරන්න. එකක් තියෙනවා කෙටි කාලීන ද්‍රවශීලතා අනුපාතයක්, අනිත් එක තියෙනවා දිගු කාලීන ද්‍රවශීලතා අනුපාතයක්. නම් කරන්න බලන්න ඒක. ඔව් නිමන්ති හරි. එකක් තියෙනවා තව එකක් තියෙනවා. අනිත් අයත් ලියන්න. නිමන්ති දැන් දැම්ම එක. නෑ තෝරන අනුපාතය අදාළ නැහැ. ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන එක හරි. ස්ථාවර මූල්‍ය කරන අනුපාතය තමයි අනිත් එක හරි. ලියන්න අනිත් අයත් ලියන්න. 80 ගාණක් ඉන්නව නේද? හා? ඔය සම්බන්ධ වුණා නම් හොඳයි මේකට. ඔව් දැන් කෙලින්ම උත්තරේ අපිට එනවා එතන ද්‍රවශීලතා ආවරණ අනුපාතය සුද්ධ ස්ථාවර මූල්‍ය කරන අනුපාතය. හොඳයි. ඔයගොල්ලෝ හොඳයි උත්තර ලියලා තියෙනවා. දැන් ඔය දෙකේ තියෙන වෙනස අඳුන ගන්න ඕන. ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන්නේ කෙටි කාලීන අනුපාතයක්. මොකද දින 30ක් සඳහා තමයි අපි කතා කරන්නේ. සුද්ධ ස්ථාවර මූල්‍ය කරන අනුපාතය කියන්නේ වසරක් සඳහා. එනිසා එක ටිකක් දීර්ඝ කාලීන එකක් අරකට එක සංසන්දනය කරනවා. ඔය ටික මතක තියාගත්තම හරිය සම්බන්ධයෙන් අපි දැනට ඒකෙන් අයින් වෙමු. ඊට පස්සේ අපි යමු බලන්න ඊළඟ ප්‍රශ්නයකට. බාසල් 3 දැන් අපි මේක තමයි උත්තර දුන්නේ. නම් කරන්න කියලා විතරයි මෙතන තියෙන්නේ. ඒ නිසා අපිට ඔක්කොම විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ද්‍රවශීලතා ආවරණ අනුපාතය අපි කොහොමද ගණනය කරන්නේ කියලා අහුවොත් මම හිතනවා අපිට කියන්න පුළුවන් කියලා. කොහොමද අපි කියන්නේ ඒක? ඒ අනුපාතය ලියන්න බලන්න ද්‍රවශීලතා ආවරණ අනුපාතය කොහොමද ලියන්නේ කියලා. ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන එක හදන්නේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ද්‍රවශීලවත්කම්. ඒක බෙදනවා ඉදිරි දින 30 තුල සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ වැඩි කිරීම 100. ඒක තමයි ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියලා කියන්නේ. ඊළඟට සුද්ධ ස්ථාවර මූල්‍ය කරන අනුපාතය කියන්නේ වසරක් සඳහා පවතින ස්ථාවර මූල්‍ය කරණය. බෙදීම අවශ්‍ය ස්ථාවර මූල්‍ය කරණය. වැඩි කිරීම 100. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නයකට මේකේ තියෙන. ප්‍රාග්ධනය බැංකුකරණයෙහි එක්තරා වැදගත් සංකල්පයක් වේ. මෑත කාලීන මූල්‍ය අර්බුද තුලින්
ප්‍රමාණාත්මක ප්‍රාග්ධනට වඩා ගුණාත්මක ප්‍රාග්ධනයේ පවත්වාගෙන යාමේ වැදගත්කම් පිළිබඳව සංඥා කර ඇත. හොඳයි. දැන් මේකේ පළවෙනි කොටස. බැංකුවකට ප්‍රාග්ධනයේ ඇති වැදගත්කම සාකච්ඡා කරන්න. වැදගත්කම්. දැන් ඕගලන්ට ලියන්න පුළුවන්ද එකක්. එක වැදගත් දෙයක්. ප්‍රාග්ධනය. ඔව් එකක් ලියන්න බලන්න. ප්‍රාග්ධනයේ ඇති වැදගත්කම සම්බන්ධ එකක්. ඔව් අවධානය යොමු දීම හරියට හරි. කළමනාකරණයේ මුහුණ දීම අවධානය රුචිකත්වය වැඩි කර ගැනීම ඔක්කොම දේවල් අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් ව්‍යාපාර පරිමාව වැඩි කර ගන්න නම් ව්‍යාපාර කරන්න නම් ප්‍රාග්ධනය අවශ්‍යයි. මොකද අපිට අවධානය රුචිකත්වයක් ඇති කර ගන්න පුළුවන් වෙන්නේ ප්‍රාග්ධනය වැඩි වෙච්ච තරමට. ඒ ප්‍රාග්ධනයේ වැදගත්කම කියලා කියන්නේ ආයතනයේ ව්‍යාපාරික පරිමාව වැඩි කිරීම. එහෙම නැත්නම් ආයතනය ප්‍රතිලාභ සහ අවදානම ගලපා ගැනීම සඳහා ඉතාමත්ම අවශ්‍ය වෙන දෙයක් තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. මොකද අපි යම්කිසි විදියකින් අවිනිශ්චිත විදියට අපිට අලාභයක් සිද්ධ වුණොත් ඒ අලාභය අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රාග්ධනය තියනවා නම් විතරයි. ප්‍රාග්ධනය නැතුනොත් අපිට අලාභය අවශෝෂණය කරගන්න විදියක් නැහැ. එhmenan අවදානම අවශෝෂණය කරගන්න පුළුවන් ඉතාම හොඳ ක්‍රමය තමයි ප්‍රාග්ධනය. එකයි ප්‍රාග්ධනයේ වැදගත්කම. එතකොට ඕනෑම ආයතනයක ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. එමෙන්නද ශක්තිය රඳා පවතින්නේ ප්‍රාග්ධනයේ ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මක භාවය මත. ඒක තමයි ප්‍රාග්ධනයේ වැදගත්කම. හොඳයි බලමු ඊළඟ කොටස. ගුණාත්මක ප්‍රාග්ධනය පවත්වාගෙන යාම පිළිබඳ ගැටලුව සඳහා බාසල් 3 මගින් විසඳුම් ලබා දී ඇත්තේ කවර ආකාරයකද? ගුණාත්මක කියන්නේ මොකද්ද? ගුණාත්මක කියලා කියන්නේ දැන් දන්නවා දැන් මම කිව්වා ප්‍රාග්ධනයේ තියෙනවා කියලා ස්තර දෙකක්. එක ස්තරයකට අපි කිව්වා ස්තර 1 ප්‍රාග්ධනය කියලා, අනිත් එකට කියනවා ස්තර 2 ප්‍රාග්ධනය කියලා. දැන් අපි ගියොත් එහෙම අපේ ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා ඒක විස්තර කරලා. මේ බලන්න බලන්න මෙතන ස්තර 1 ප්‍රාග්ධනය කියලා කියන්නේ බලන්න. ඒකේ තියෙනවා හිමිකම් ප්‍රාග්ධනය සහ සංචිත. ස්තර 2 ප්‍රාග්ධනය කියන එකට ණයටගත් ප්‍රාග්ධනය තියෙනවා. සුරකුම් රහිත පස් අවුරුද්දට නෝඩු ණයකම්. දැන් මෙතන වඩාත්
ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රාග්ධනය මොකද්ද? දැන් ඔයගොල්ලෝ ලියන්න බලන්න උත්තරේ. මෙතන තියෙන ප්‍රාග්ධනයත් එක්ක බැලුවම මේකෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රාග්ධන කොටස් මොනවද? ගුණාත්මක භාවයෙන් ඉහළ. ඉහළම ගුණාත්මක භාවයේ තියෙන ප්‍රාග්ධනය මොකද්ද මෙතන තියෙන? ඒක ලියන්න. ඉහළම ගුණාත්මක භාවයෙන් ප්‍රාග්ධනය. ස්තරයක ප්‍රාග්ධනය හරි. ඒකෙනුත් ස්තරයක ප්‍රාග්ධනය තමයි ඉහළම ගුණාත්මක භාවයෙන් ප්‍රාග්ධනය. දැන් ඇත්තටම මේ බාසල් 3 දී කරලා තියෙන්නේ මේ ස්තරයක ප්‍රාග්ධනය ගැන විශේෂ සැලකිල්ලක් යොමු කරලා තියෙනවා. දැන් ප්‍රශ්නේ අහලා තියෙනෙත් ඒකයි. දැන් අපි බලමු. දැන් බලන්න ඒකේ තියෙන විදිහට බලන්න මෙතන ස්තරයක ප්‍රාග්ධනය තියෙන හිමිකම් ප්‍රාග්ධනය සහ සංචිත. ඒතර ඒක සොලිඩ්. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. අනිකරම හිමිකාරත්වය තියෙන්නේ ආයතනයේ. හැබැයි ස්තර දෙක ප්‍රාග්ධනය කියන්නේ මොකද? ණයටගත් ප්‍රාග්ධනය. ඒක හිමිකාරත්වයකුත් හරියටම නැහැ. ඒ නිසා අපි ඒකේ ගුණාත්මක භාවය අඩු හැටියට තමයි සලකන්නේ. ගුණාත්මක ප්‍රාග්ධනය පවත්වාගෙන යාම පිළිබඳ ගැටලුව සඳහා බාසල් 3 මගින් විසඳුම් ලබා දී ඇත්තේ කවර ආකාරයකටද? ඔව්. දැන් මොකද්ද කොහොමද මේක කරන්න තියෙන්නේ? එතකොට බාසල් 2 දී මේ ප්‍රාග්ධනය 4%යි අවශ්‍ය වුණේ. ගුණාත්මක ප්‍රාග්ධනය 4% තමයි. නමුත් මේ බාසල් 3 යටතේ ඒක 7 දක්වා වැඩි කරලා තියෙනවා. 7 දක්වා සහ 8.5 දක්වා වැඩි කරලා තියෙනවා. අපි කියමු 7 දක්වා වැඩි කරයි කියලා. එතකොට බලන්න එහෙනම් ගුණාත්මක ප්‍රාග්ධනය පවත්වාගෙන යාමට බාසල් 3 දීලා තියෙන විසඳුම තමයි බාසල් 2 යටතේ තිබුණේ මේ ස්තරයක ප්‍රාග්ධනය සම්බන්ධයෙන් 4% කියලා ප්‍රාග්ධන ප්‍රමාණිත අනුපාතය. නමුත් බාසල් 3 යටතේ ඒක 7 දක්වා වැඩි කරලා තියෙනවා. 7 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් හිතුවා නම් 4ක් තිබ්බම ඇති කියලා ගුණාත්මක ප්‍රාග්ධන. නමුත් දැන් ඒක කරන්න බෑ. ඒ පුද්ගලයාට තියන්න වෙනවා 7ක්. එතකොට මේ ඒක ගුණාත්මක ප්‍රාග්ධන කෙලින්ම. එතකොට අඩු ගන්න 7%ක්වත් තියෙන්න වෙනවා ගුණාත්මක ප්‍රාග්ධන. ඒක තමයි එක විදිහක්. අනිත් විදිය තමයි ඒක එකක් විතරයි. තව විදිහක් තියෙනවා. මේ ප්‍රාග්ධනෙට එකතු කරන්න කියලා තියෙනවා. ප්‍රාග්ධන ස්වාරක්ෂක සංරක්ෂණ ස්වාරක්ෂකය කියලා එකක්. එතකොට ඒකෙන් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ ඒකත් කෙලින්ම ගුණාත්මක ප්‍රාග්ධනය. මොකද ඒකත් අපිට ණයට ගන්න බෑ. ඒකත් අපිට හරි ගස්ස ගන්න ඕන. ආයතනයේ විසින්ම සොයා ගන්න ඕන දෙයක් ඒක. ණයට අරන් හරියන්නේ නැහැ ඒක. ඒත් අපිට කියන්න පුළුවන් මේකට උත්තරේ හැටියට විසඳුම් ලබා දී ඇත්තේ කෙසේද කියලා කොහොම අපි කියන්න පුළුවන්. ස්තර 1 ප්‍රාග්ධන අවශ්‍යතාවය 4% සිට 7 දක්වා වැඩි කරලා තියෙනවා. ඊළඟට ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකයක් එකතු කරන්න නියම කරලා තියෙනවා. ඒතර මේ ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂක එකතු කරාම ඒ අනුපාතය ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂකයේ සහිතව අනුපාතය ස්තර 1 ප්‍රාග්ධන අනුපාතය 8.5ක් දක්වා වැඩි කරන්න වෙනවා. එතකොට දැන් මේ 4 දිවිච්ච එක තමයි 8.5 දක්වා වැඩි කරන්නේ. ඒක තමයි ගුණාත්මක ප්‍රාග්ධනය පවත්වාගෙන යාම පිළිබඳ ගැටලුවට තිබුණ විසඳුම. බාසල් 3ට අනුව ලීවරණ අනුපාතය අනුව කුමක්ද කියලා අහලා තියෙනවා. දැන් මේක ස්ලයිඩ් එකේ තියෙනවා විස්තරේ.
මේ බලන්න ස්ලයිඩ් එක දිහා බලන්න. මේකේ ලිවරණ අනුපාතය. ප්‍රාග්ධන මිනුම කියන්නේ ප්‍රාග්ධනය. ස්තර එක ප්‍රාග්ධනය විතරයි කරගන්නේ. බෙදන්න වෙනවා නිරාවරණ මිනුමේ. නිරාවරණ මිනුම කියන්නේ සම්පූර්ණ වත්කම් ප්‍රමාණය ශේෂපත්‍රයේ තියෙන. ඊළඟට ශේෂපත්‍රයෙන් පිටත තියෙන වත්කම් ප්‍රමාණය. ඒ ටික යන්න වෙනවා යටට. හොඳයි. එහෙමනම් අපිට අද ඊට වඩා සාකච්ඡාව ගෙනියන්න අවස්ථාවක් නැහැ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. මට හිතෙන විදිහට දැන් මේක අපිට ප්‍රශ්න සහ පිළිතුරු ආකාරයෙන් වැඩිපුරම අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. දැන් එහෙමනම් අපි තව විනාඩි දෙක තුනක් බලමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? හොඳ ප්‍රශ්නයක්. දැන් අපි අපේ ශේෂපත්‍රය අධ්‍යා බැලුවම ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ කියලා જાතියක් තියෙනවා. ඒ ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ ඒවත් එකතු කරාම තමයි අපි ව්‍යුත්පන්න නිරාවරණත් එකතු කරනවා කියලා කියන්නේ. දැන් උදාහරණයක් හැටියට දැන් අපි ගත්තොත් එහෙම ශේෂපත්‍රයේ තියෙනනේ වත්කම් කියලා. එළිම ශේෂපත්‍රය ඇතුලේ වත්කම් දෙනවා. ඒතර මුළු වත්කම් කියලා ගත්තාම මුළු වත්කම් ටික අපි ඔක්කොම ගන්න ඕන. ඊට පස්සේ අපි ගන්නවා ශේෂපත්‍රයෙන් පිටත තියෙන වත්කම් කියන්නේ. ඒ වගේ අපි එක්තරා ප්‍රතිශතයක් විතරයි ශේෂපත්‍රයෙන් පිටත නිරාවරණයන් කියලා ගන්නෙ. ඒකත් ගන්න ඕන. ඊළඟට ඒකේ තියෙනවා දැන් ශේෂපත්‍රයේම තියෙනවා අර contingencies and commitments කියලා තියෙන්නේ. ඒ කියන්නේ අසම්භාව්‍ය බැරකම් කියලා තියෙන්නේ. ඒ අසම්භාව්‍ය බැරකම් යටතේ ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ කියලා පෙන්නනවා. ඒකත් අපි ගන්න වෙනවා මෙතනට එකතු කරගන්න. ඒක තමයි ව්‍යුත්පන්න නිරාවරණය කියලා කියන්නේ. ව්‍යුත්පන්න කියලා කියන්නේ අපි දන්නවා අහලා තියෙනවානේ මේ ඉදිරි විනිමය ගිවිසුම්. ඉදිරි ගිවිසුම් කියලා එහෙම. ෆියුචර්ස් එහෙම කියලා. අන්න ඒවා තමයි ඒවට එන්නේ. දැන් ලංකාවේ බැංකු ගත්තොත් එහෙම අපිට ඒවා බොහොම අඩුවෙන් තියෙන්නේ. ගෝලීය බැංකුවක තමයි සාමාන්‍ය මේ ව්‍යුත්පන්න නිරාවරණ තියෙන්නේ. නමුත් ලංකාවේ බැංකුවක ශේෂපත්‍රයෙන් පිටත නිරාවරණයක් තියෙනවා. ඒවත් ගන්න වෙනවා. මම හිතනවා ඒකට උත්තරේ හරියි කියලා. derivative instruments කියලා තමයි ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. derivatives. financial derivatives කියන එක. ඒ කියන්නේ හොඳයි. එහෙමනම් අපිට මීට වඩා සාකච්ඡා ගෙනියන්න වෙලාවක් නැහැ. එහෙමනම් මම හිතනවා මේ අපි ඊළඟ වතාවේ එහෙමනම් ඔබට මතක ඇති මම කියපු දේවල් මොනවද කියලා. ඔබට යන්න වෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒ වෙබ් අඩවියේ තියෙන විස්තර දැනගන්න ඕන. ඒක එකක්. දෙවෙනි එක තමයි ඕනම් බැංකුවක
වෙබ් අඩේට ගිහිල්ලා ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියන්නේ කස්ටමර් චාර්ටර් කියන එක බලන්න. භාෂා තුනෙන්ම තියෙනවා ඒක. ඒ කස්ටමර් චාර්ටර් එකේ මොනවද තියෙන ප්‍රධාන දේවල් කියලා බලාගෙන ඉන්න. හොඳයි එහෙමනම් ඒකත් සමග අපේ සාකච්ඡාවෙන් අවසන් කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට.